Net FM Unlimited. අයිබෝවන් සුබ සන්ධ්‍යාවක්. බදාදා රෑ 7:00 Net FM Unlimited දේශපාලන සංවාදයේ යෙදෙන වෙලාව. දේශපාලන කරලියේ සිදුවන සිදුවීම් ආందోලනාත්මකව යම් ආකාරයකට දකින සාකච්ඡා කරන වෙලාවක අද අපි Unlimited වැඩසටහන මේ Unlimited සංවාදය අපි ආරම්භ කරන්නේ. ආණ්ඩුව පැත්තෙන් බැලුවොත් හිටපු අමාත්‍යවරු දෙදෙනෙකුගේ තනතුරු අහිමි වුණා. ඒ අතරේ ආණ්ඩුවට සම්බන්ධ අනෙක් දේශපාලන පක්ෂවල මතය ස්ථාවරය පිළිබඳව කතා වුණා. ආණ්ඩුව ප්‍රතිචාර දැක්වුවා. නමුත් මේ වෙලාවේ අපිට බලපාලා තියෙන අර්බුදය දිනෙන් දින ජනතාවට දැනෙන්න පටන් අරන් තියෙනවා. ඒක ජීවත් වීමේ අර්බුදය වෙන්න පුළුවන්. විදේශ විනිමය සම්බන්ධයෙන් පොදුවේ බලපාන ප්‍රශ්නය වෙන්න පුළුවන්. ඔබ ඇතැම් වෙලාවට වෙනතට ටිකක් ආයාසයක් දරලා එදිනෙදා අවශ්‍යතා ඉෂ්ට කරගන්න තැන වෙන්න පුළුවන්. මේවා එක අතකින් අභියෝග. ප්‍රශ්න අභියෝග වහනවද? ප්‍රශ්න අභියෝග ජනතාවත් එක්ක කතා කරලා විසඳගෙන ඉස්සරහට යනවද? අපි ඒ ගැන අද කතා කරමු. අපි ඒ වෙනුවෙන් ආරාධනා කළා දේවර රාජ්‍ය ඇමතුමාට, කංචන විජේසේකර රාජ්‍ය ඇමතුමාට. අයිබෝන් ඇමතුමා. අයිබෝන්. මේ පෞගේ දිනවල සිදුවුණු සිදුවීම් එක්ක දේශපාලන කරලියේ බොහොම ප්‍රසිද්ධිය නැති වුණත් යම් විදිහට සාකච්ඡාවක් තිබෙනවා. පෞගේ සතියේ සිදුවුණු සිදුවීම් මාලාවත් එක්ක අලුත් පියවරක් ඉස්සරහට යයිද? ආණ්ඩුවට සම්බන්ධ ඇතැම් කණ්ඩායමුත් සාකච්ඡා කරා මේ යන්නේ ජාතික ආණ්ඩුවක් පිහිටවන්නද කියලා. එහෙම උත්සාහයක් තියෙන වෙලාවක්ද මේ කංචන රාජ්‍ය ඇමතුමා? ස්තුතියි මනෝජ්, අද ආරාධනා කිරීම පිළිබඳව නෑ, මං හිතන්නේ එහෙම ආණ්ඩුව පැත්තෙන් එහෙම ජාතික ආණ්ඩුවක් වෙනුවෙන් යෝජනාවක් තියෙනවා කියන එක අපි තේරුම් ගන්න ඕන දෙයක් තමයි. මේ වෙලාවේ අපේ රටට පමණක් නෙවෙයි බොහෝ රටවල් වලට ඉතාමත්ම අභියෝගාත්මක කාලයක්. ඒ අභියෝගය අපේ රටට වඩාත්ම දැනෙන කාලයක්. ඒ නිසා මේ රටේ පාලනය වෙනස් කිරීම එහෙමත් නැත්නම් ජාතික ආණ්ඩුවක් තුලින් විසඳුම් සෙවීමට වැඩිය හිතනවා මේ තියෙන ගැටලු වෙනුවෙන් ස්ථිර විසඳුම් සෙවීම සඳහා තමයි අපිට කාලය වෙන් කරන්න තිබෙන්නේ. ඒ නිසා අපි දැක්ක සමහර පුවත්පත්වල, සමහර මාධ්‍ය තුල, සමාජ මාධ්‍ය තුල ජාතික ආණ්ඩුවක් පිළිබඳව, ආණ්ඩුව දෙදරීමක් පිළිබඳව මෙවැනි කතාබහ නිර්මාණය වෙලා තිබෙනවා. නමුත් අපි තවමත් විශ්වාස කරනවා පොදු ජන පෙරමුණ සමග ඒකාබද්ධ වෙලා සන්දානගත වෙලා කටයුතු කරපු, පසුගිය සතියේ තනතුරු වලින් ඉවත් කරපු පුද්ගලයන් පවා මේ ආණ්ඩුවේ පාර්ශවකරුවන් හැටියට ඉදිරියටත් මේ ආණ්ඩුවේ වැඩපිළිවෙල වෙනුවෙන් ඒ දායකත්වය ලබා දෙයි කියලා. ඒ වගේම ආණ්ඩුවේ වැඩපිළිවෙලෙත් යම් යම් වෙනස් වෙන්න ඕන තැන්, විශේෂයෙන්ම අපි විදුලි බලය සම්බන්ධයෙන්, බලශක්ති අර්බුදය සම්බන්ධයෙන් තිබෙන මූල්‍ය ගැටලු පිළිබඳව අපි යම් යම් පියවරන් කීපයක් තියන්න අපි යම් යම් කටයුතු සූදානම් කරලා තියෙනවා. ඒ තුලින් මම හිතනවා අපිට ඒ අභියෝග වලටත් මුහුණ දෙමින් මේ ආණ්ඩුව යටතේ, විශේෂයෙන්ම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා, මහින්ද රාජපක්ෂ අගමැතිතුමා යටතේ අපිට ආණ්ඩුවේ බලය මේ පාර්ලිමේන්තුව තුළ පවත්වාගෙන යාම කිසිම බාධාවක් නැහැ කියන එක තමයි මම දකින්නේ. ආණ්ඩුව හැබැයි තෙරපුම් සාගතව තියාගෙන හිටපු කාරණා දෙකකට වෙනස් ප්‍රතිචාර පහුගිය කාලේ දක්වන්න ගියා. එකක් IMF ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක යම් එකඟතාවයක් නැති කර ගන්නවද කියන එක. මුදල් ඇමතුමාගේ පැත්ත වෙනම නිකන් තාක්ෂණික සහයෝගය ලබා ගන්න උත්සාහ කරනවා වගේ අදහසක් තිබුණා. ඒක එතනට ගියා. ඩොලරය පාවෙන් ඉඩ හැරලා බලාගෙනමු කියලා කියද්දි එය ස්ථාවරව තියාගන්න උත්සාහ කළා. පෙරේද වෙද්දී ඒ සම්බන්ධයෙන් තීරණයක් අරගත්තා. එහෙන් බැලුවට පස්සේ ආර්ථික අභියෝගය හිටියට වඩා වෙන තැනකදී ආණ්ඩුව ආමන්ත්‍රණය කරන්න යනවා. ඒ අභියෝගයට මුහුණ දෙන්න යනවා කියලා පේන්න තියෙනවා. ඒ අතරේ තමයි ජාතික ආණ්ඩු කතාව වෙන්නේ. සමහර ලාවට හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඒ ආණ්ඩුවේ අගමැති වෙයිද? ජාතික ආණ්ඩුව ඉතා ඉක්මනට හැදෙයිද? අවුරුද්දකට කලින් ජාතික ආණ්ඩුව බිහි වෙයිද? මේ වගේ සංවාද තියෙනවා ටිකක් දරුණුවට. මනෝජ්, මම හිතන්නේ ජාතික ආණ්ඩුවකට අවශ්‍ය සියලුම සාධක දැනටමත් මේ ආණ්ඩුව තුල තියෙනවා. විශේෂම අපි ගත්තොත් එහෙම 159ක් මන්ත්‍රීවරු නියෝජනය කරනවා මේ වන විට ආණ්ඩු පක්ෂය. 159න් 113ක් නියෝජනය කරන්නේ පොදු ජන පෙරමුණ නියෝජනය කරලා පාර්ලිමේන්තුවට තේරීපත් වෙච්ච මන්ත්‍රීවරු. ඊට අමතරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු 14 දෙනෙක්,
ඒ වගේම ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළවුරුමය, ඒ වගේම මහජන එක්සත් පෙරමුණ, මහජන පක්ෂය, කොමියුනිස්ට් පක්ෂය, ඒ වගේම එක්සත් ජාතික පක්ෂයත් සමග තරඟ කරලා එකතු වෙච්ච කණ්ඩායම EPDP පක්ෂ ඩග්ලස් දේවානන්ද මැතිතුමා වගේ මෙවැනි පක්ෂ ගණනාවක්ම දැනටමත් පාර්ලිමේන්තුව ඇතුලේ තිබෙන සමගි ජන බලවේගී කොටසකුත් මේ ආණ්ඩුව නියෝජනය කරනවා. මම හිතන්නේ ජනතා විමුක්ති පෙරමුණ සහ ද්‍රවිඩ සන්ධානය කියන පක්ෂ දෙක පමණයි මේ ආණ්ඩුව නියෝජනය නොකරන්නේ. නිසා ඉතාමත්ම පාර්ලිමේන්තුවේ ව්‍යුහය දිහා බැලුවම 225 අති බහුතරයක් මේක නියෝජනය කරනවා. නමුත් මම පිළිගන්නවා මේ වන විට රටේ ඇති වෙලා තිබෙන යම් අභියෝග තත්ත්වයන් නිසා ඉතාමත්ම අපි යම් තැන්වලදී පීඩනයට ලක් වෙලා තිබෙනවා. ඒ වගේම අපි මේ වෙලාවේ ජනතාවගෙනුත් කනගාටුව අපි පළ කරනවා. වගේම අපි ඒ පිළිබඳව අපේ කනගාටුව පළ කළ යුතුයි. විශේෂයෙන්ම ඩීසල් පිළිබඳව, ඉන්ධන පිළිබඳව, ගෑස් පිළිබඳව, විදුලි බලය පිළිබඳව ඒ පීඩනයන්ට ජනතාව ලක්වීම පිළිබඳව අපි ආණ්ඩුවක් හැටියට ඒක වගකීම ගන්නවා සම්පූර්ණයෙන්ම. ඒ වගේ මේ පිළිබඳව අපි කනගාටුවත් පළ කරනවා. නමුත් අපි මේ තත්ත්වයන් වලින් අපි ස්ථිර විසඳුම්, తాවකාලික විසඳුම් වලට වැඩිය ස්ථිර විසඳුමක් හැටියට එළියට එන එක තමයි අපි බලන්න ඕනේ. ඒ නිසා තමයි බොහෝ වෙලාවට පහුගිය කාලේ මේ ආර්ථිකය පිළිබඳව කතා කරනකොට විවිධ යෝජනා ඉදිරිපත් වුණා. නමුත් ඒ කිසිම අවස්ථාවක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්නේ නැහැ කියන එකවත්, අපි සම්පූර්ණයෙන්ම දොර වහලා තියනවා කියන එකවත් ආණ්ඩු පාර්ශ්වය නියෝජනය කරන මුදල් ඇමතිතුමා වගේමත් ආණ්ඩුවේ මතය බවට පත් වුන්නේ නැහැ. නමුත් විවිධ පුද්ගල උපකල්පනය කරා දොර වහලද තියෙන්නේ. වෙනත් විකල්ප ක්‍රියාමාර්ග තියෙනවා. නමුත් අපි පහුගිය කාලෙම මම දන්නවා මුදල් ඇමතිතුමා ජාත්‍යන්තර මූල්‍ය සංවිධානය, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව, ජයික ආයතනය, එවැනි ආයතන පමණක් නෙවෙයි අතිගරු ජනාධිපතිතුමා, අගමැතිතුමා ඇතුළු සියලු කණ්ඩායම් විවිධ රාජ්‍යයන් සමග පවා කටයුතු කරා, සාකච්ඡා කරා අපිට මේ අපේ ආර්ථිකය කළමනාකරණය කර ගැනීම සඳහා අපි සහාය ගන්න. මොකද අපි එක දෙයක් අපි අවබෝධ කරගත යුතුයි. අපි දැන් පහුගිය කාලෙම ගත්තම අවුරුදු 2ක පමණ කාලයක් මේ රට කොවිඩ් වසංගතයත් තියෙන කාලේ රටේ විපක්ෂය සහ බොහෝ දෙනෙක් රටේ ඉල්ලුවේ රට වහන්න කියන ඉල්ලීම. නමුත් අතිගරු ජනාධිපතිතුමාට මතක ඇති ඔහුගේ කතා තුලනුත් කිව්වේ මේ රටක් වහනවා කියන එක පහසු දෙයක් නෙවෙයි කියන එක. රටක් වහලා අපේ වගේ රටකට ආර්ථිකමය වශයෙන් ශක්තියක් නැති රටකට, එක පැත්තකින් වත්කම් නැහැ, එක පැත්තකින් සංචිත නැහැ, මේ දෙකම නැති රටකට ඔරොත්තු දෙන්න පුළුවන්ද කියන එක. මොකද අපේ රට විවෘත කරලා අපි කර්මාන්ත පවත්වාගෙන යාම, ආදායම් මාර්ග පවත්වාගෙන යාම තුළින් තමයි අපේ රටේ ආර්ථිකය දුවන්නේ. දැන් අපේ රටේ ගත්තොත් එහෙම ප්‍රධානම අපිට විදේශ විනිමය ලැබෙන ප්‍රධාන ස්තර දෙකක් තියෙනවා. එකක් තමයි සංචාරක කර්මාන්තය. ඩොලර් බිලියන 5ක් පමණ අවුරුද්දකට ලැබෙන කර්මාන්තය. ඊළඟට විදේශ ශ්‍රමිකයන්ගෙන් ලැබෙන ප්‍රේෂණ ඩොලර් බිලියන 7ක් පමණ. එතකොට මේ සංචාරක කර්මාන්තේ ඩොලර් බිලියන 5 2019 අප්‍රේල් මාසයේ ඉඳලා අපිට ලැබෙන්නේ නැහැ මනෝජ්. පාස්කුරිද ප්‍රහාරයත් එක්ක අපේ සංචාරකයන් පැමිණීම අඩු වෙනවා, අවිනිශ්චිතතාවයක් ඇති වෙනවා. 2020 සම්පූර්ණයෙන්ම අපිට සංචාරක කර්මාන්තේ නැති වෙනවා. 2021 අවුරුද්දේත් අපිට නොවැම්බර් දෙසැම්බර් මාසවල තමයි සංචාරකයන්ගේ පැමිණීම නැවත වතාවක් එන්නත් කරණයත් එක්ක අපිට රටට සිදු වෙන්නේ. ඒ නිසා ඩොලර් බිලියන 15ක පමණ හිඟයක් අපිට පියවන්න තියෙන අවුරුදු 2කමාරක. ඒ වගේම විදේශ ශ්‍රමිකයන්ගෙන් ලැබිච්ච මුදල් ක්‍රමක්‍රමයෙන් අඩු වුණා. ඒකටත් විවිධ හේතු තියෙනවා. දැන් විදේශගත වෙලා හිටපු බොහෝ දෙනෙක් පහුගිය කාලවල මාධ්‍යෙන්, ඔබේ මාධ්‍යනුත් වාර්තා කරේ දැන් වාර්තා කරන්නේ පිට රට යන්න ඉන්න පොලිම පිළිබඳව. නමුත් පහුගිය අවුරුදු දෙකේ වාර්තා කරේ ලංකාවට එන්න තියෙන පොලිම පිළිබඳව. විදේශ තානාපති කාර්යාලවල බොහෝ පිරිසක් අපේ රටට ආවා, රැකියා හිමි වෙලා ආවා, සමහරු රැකියා අතහැරලා ආවා, සමහරු නැවත ඇවිල්ලා රට ගියේ නැහැ ඔවුන්ගේ රැකියාව වෙත. ඒ නිසා මේ තුලින් ලැබෙන ආදායම හිමුණා. සාමාන්‍යයෙන් අපේ ඩොලර් මිලියන 500කට 600කට ආසන්න ප්‍රමාණයක් දල වශයෙන් සාමාන්‍ය වශයෙන් මාසයකට ලැබෙනවා විදේශ ශ්‍රමිකයන්ගෙන් ලැබෙන මුදල් හැටියට. ඒ නිසා තමයි අපිට පහුගිය කාලේ දැන් ඔබ කිව්වා ආකාරයට ඩොලර් එක 230 දක්වා ගෙනියන්න. ඊට පෙර අපි ශ්‍රමිකයන් සඳහා 210 දක්වා අවස්ථාවක් ලබා දුන්න 202 ඉඳලා තව රුපියල් 10ක් එකතු කළා. 212ක් පමණ වගේ. මේ කරුණු තේරුම් අරගෙන තමයි මේ රටට ලැබිය යුතු විදේශ විනිමය ලබා ගැනීම වෙනුවෙන් එක පැත්තකින් ඩොලර් එක මහ බැංකුව සහ මුදල් අමාත්‍යාංශය මුදල් මණ්ඩලය කරපු තීරණයක් අනුව තමයි ඒ 230ක සීමාව එහෙම නැත්නම් තවත් අපනයනකරුවන්ට එහෙම නැත්නම් විදේශ ශ්‍රමිකයන්ට තම පහසුකම් ලබා දිය යුතුයි කියන එක තීන්දුව කරේ. එවැනි කෙටි කාලින වැඩසටහනුත් අවශ්‍යයි අපේ රටේ මේ ආර්ථිකය ශක්තිමත් කරන්න. මේ කෙටි කාලින වැඩපිළිවෙල ඇතුලේ
අපේ රටේ දේශීය කර්මාන්ත නැවත පනගැන්වීම පහුගිය අවුරුදු දෙකේ සිදු වුණා. ඔබ දන්නවා අපේ රට බොහෝ ආනයන මත යැපිලා තිබුණේ. සමහරලාට අපේ රට වැහුවම තමයි අපි තේරුම් ගත්තේ අපි කොයිතරම් ආනයන මත යැපිලා ඉන්නවද කියලා. අපේ රටේ නිෂ්පාදනය කරන්න පුළුවන් දේ පවා අපි ආනයනය කරලා තිබුණා. ඒ නිසා එවැනි දෙයකට පහුගිය අවුරුදු දෙකේ අපේ නැඹුරු වුණා. රජයේ ප්‍රතිපත්තිය වෙනස් කරා. ඒ තුලින් අපි විශේෂයෙන්ම විශාල ඉතිරියකුත් කරගත්තා. නමුත් රටේ අවශ්‍යතාවයන් වැඩි වෙනකට සහ ඩොලර් එකේ අගය ඒක අපිට පාලනය කර දේවල් නෙවෙයි. සමහර දේවල් ඩොලර් එකේ මිල වගේම ගුවන් ගමන් ගාස්තුවල නැව් ගමන් ගාස්තුවල පිරිවැය දැන් අද ගත්තොත් එහෙම ඉන්ධනවල පිරිවැය ඔබ දන්නවා අවුරුදු 14ක වැඩිම අගේ බවට පත් වෙලා තියෙනවා බැරල් එකක ඉන්ධන බැරල් එකක මිල ඩොලර් 130ට එහා ඉක්මු වගේකට ගෑස් වල මිල ලෝක ඉතිහාසයේ වැඩිම මිල බවට පත් වෙලා තියෙනවා. නිසා හැම රටක්ම මේ වෙනුවෙන් මුණ දෙනවා. ඒ මුණ දෙන වෙලාවේ අපේ රටට ඒක තව තදින්ම බලපානවා අපේ රටේ සංචිත නොමැතිකම සහ අපේ රටේ ආර්ථිකයේ තියෙන දුර්වලතාවය නිසා. ඒ නිසා මේවා වෙනුවෙන් අපි යම් තීන්දුව ගන්න ඕන. ඔබ දන්නවා මොකද සමහරලාට අපිට චෝදනාවක් වෙනවා අපේ ආණ්ඩුවටම අපි ආණ්ඩු බලය ගත්ත විගස සමහර තිබුණු බදු ඉවත් කරලා බදු සහන ලබා දීමත් ඒකට හේතු වුණා කියලා. රාජ්‍ය ආදායම අහිමි වීම. නමුත් අපි එක පැත්තකින් රාජ්‍ය ආදායම අහිමි වීමේ වාසිය ලබා දුන්නේ ඒ ජනතාවට. මොකද මට මතකයි වැට් බද්ද වගේ ගත්තම 15% තිබුණු වැට් බද්ද 8% දක්වා අඩු වුණා. ඒ වගේම විශේෂම දීවර කර්මාන්තය, කෘෂි කර්මාන්තය, වැවිලි කර්මාන්තය සම්පූර්ණයෙන්ම ආදායම් බද්දෙන් නිදහස් කරා. ඒ වගේම දුරකථන මත තිබුණු බදු 28% සිට 14% දක්වා අඩු වුණා. පොලි අනුපාතිකය ද්විත්ව අගයක් තිබුණු පොලි අනුපාතික එක අගයක් බවට පත් කරා බැංකු තුල. නමුත් අද අපි සමහරලාට බොහෝ දෙනෙක් ඉල්ලීම් කරනවා මේක වැඩි කරන්න කියන ඉල්ලීමක් තියෙනවා. නමුත් ඒ වැඩි කිරීම තුල හෝ ඒ කරන සංශෝධන තුල ජනතාවට විශේෂයෙන්ම සාමාන්‍ය ජනතාවට ඒ තුල අවම පීඩනයක් ලැබෙන ලෙස තමයි ඒ කටයුතු සිදු කළ යුත්තේ, කළමනාකරණය කළ යුත්තේ. ඒ නිසා ඊ타ත්ම සංකීර්ණ කටයුත්තක් මම හිතන්නේ අපිට මෙන්න මේක තමයි නිවැරදිම මඟ කියලා අපිට එහෙම මාර්ගයක් තියෙනවා කියන එක මම හිතන්නේ යෝජනා කරන විපක්ෂයේ යෝජනා කරන පිරිස් ආණ්ඩුව ඇතුළේ යෝජනා කරන පිරිස් පවා අර්බුදය ගැන කතා කරලා අර්බුදයට විසඳුම මොකක්ද කියන එක පිළිබඳව කවුරුත් තාම ඉදිරිපත් කරන්නේ නැහැ ඒ සඳහා පිළිතුරු. ඒ නිසා මම විශ්වාස කරනවා අතිගරු ජනාධිපතිතුමාත් මුදල් අමාත්‍යවරයා රජය මේ වෙනුවෙන් විශාල අවධානයක ඉන්නේ. අපි දන්නවා අමාරු අසීරු කාලයක්. අපි බලාපොරොත්තු වෙනවා මේ කෙටිකාලින සහ මධ්‍යකාලින වැඩපිළිවෙළ තුලින් විවිධ ජාත්‍යන්තර සංවිධානවලත් සහයෝගය එක්ක මේක අපි කළමනාකරණය කළ යුතුයි. අපිටම ආවේනික වැඩපිළිවෙලක් තුල මේක කරගත යුතුයි කියන එක තමයි මම විශ්වාස කරන්නේ. නැතුව ජාතික ආණ්ඩු පිටවන්න උත්සාහයක් නැහැ. නෑ මම කලින් කිව්වා වගේ එහෙම ආණ්ඩුව ඇතුලේ ජාතික ආණ්ඩුවක් පිහිටුවීම හෝ වෙනත් විකල්පයක් කළ යුත්තේ ආණ්ඩුවේ ස්ථාවරභාවයක් නැත්තම්. අපි ස්ථාවරභාවය පිළිබඳව කිසිම අපිට සැකයක් නැහැ. මම කලින් කිව්ව ආකාරයට ව්‍යුහය ගත්තොත් එහෙම මම හිතන්නේ විපක්ෂය ගත්තොත් එහෙම දැන් විපක්ෂයත් එක විපක්ෂයක් නෙවෙයි ඉන්නේ. ඔබ දන්නවා සමගි ජන බලවේගය වුණත් ඇතුලේ පාර්ශ්ව දෙකක් තියෙනවා. ඒ වගේම එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරනවා. ද්‍රවිඩ සන්ධාන ඇතුලේ පාර්ශ්ව 3-4ක් තියෙනවා. ජනතා විමුක්ති පෙරමුණ ඉතාමත්ම සුළු කණ්ඩායමක් ඉන්නේ. නිසා එකට කටයුතු කරන්න බැරි විපක්ෂයකුත් මේ රටේ තියෙන වෙලාවක්. නමුත් මම විශ්වාස කරනවා ජාතික ආණ්ඩු එහෙම නැත්නම් විකල්ප ආණ්ඩු කියන එක සමාජ මාධ්‍යයේ සහ දැන් අපි වුණත් විපක්ෂෙ ඉන්නේදී අපිත් කියන්නේ අපි ලබන සතිය ආණ්ඩුවක් පිහිටනවා අපිට ඉක්මනටම අපි ආණ්ඩුව පෙරලනවා කියන. නමුත් අපිත් පහුගිය අවුරුදු 5 80ක පිරිසක් 51 80ක් බවට පත් වුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් එකතු වෙච්ච පිරිස සහ අනෙකුත් පිරිස එකතු කරගෙන. නමුත් අපිත් ජනාධිපතිවරණය අවසන් වෙලත් මාසයක් ගියාට පස්සේ තමයි අපි ආණ්ඩු පිහිටුවන කටයුතු කරේ. ජනාධිපතිවරයෙක් පත් කළත් අපිට කරන්න බැරි වුණා. ඒ නිසා එහෙම හිතන එක වැරද්දක් නැහැ. නමුත් අපි පැහැදිලිවම කියන්න ඕන ජාතික ආණ්ඩු එහෙම නැත්නම් විකල්ප ආණ්ඩු පිළිබඳව ආණ්ඩුව තුලවත් අපේ අභ්‍යන්තරයවත් අපි සාකච්ඡා වෙලා නැහැ. ඒක මාධ්‍ය තුල සහ සමාජ මාධ්‍ය තුල විවිධ දේශපාලන නායකයන් විසින් පළ කරපු අදහසක් පමණයි. දැන් එතකොට මේ අර්බුදය විසඳගන්නේ කොහොමද? රෝබත් මුලින්ම කතා කරද්දී කිව්වා මේකට දීර්ඝකාලීනව පිළිතුරු හොයන්න ඕන කියලා. හැබැයි දැන් ඊට කලින් කංචන රාජ්‍ය ඇමතුමා කෙටි කාලීන උත්තර දෙන්න වෙලා තියෙනවා. ඔබත් ඩීසල් පොලිම බලාගෙන ඉන්නේ නැත්තේ නේද? ගෑස් සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවා. මේ අර්බුද වලට විසඳුම කොතනද තියෙන්නේ? කොහොමද හොයන්නේ?
එක පිළිගන්න මනෝජ් දැන් මේ සමහර අර්බුද එකක් සමහර ඒවා අපේ තියෙනවා පාලනයෙන් තොර ඒවා මිල පිළිබඳව ගත්තම ගුවන් ගමන් ගාස්තු නැව් ගාස්තු ලෝකේම වැඩි වෙලා තියෙනවා 300කින්. අද නැව් ගමන් ගාස්තු ගත්තොත් එහෙම අපිට අපනයන කරුවන් ඇවිල්ලා බොහෝ වෙලාවට පවසන දෙයක් තමයි ඔවුන්ට තියෙන ෆ්‍රේට් කොස්ට් එක. මේ බහලුම් සඳහා තියෙන වියදම පිරිවැය 300කින් වැඩි වෙලා තියෙනවා පහුගිය අවුරුදු 2 ඇතුලේ. ඒක ලෝකේ හැමතැනම සිදුවෙච්ච දෙයක්. ඒ වගේම නිෂ්පාදන පිරිවැය වැඩිවීම මේ රටවල් වැහීම තුල සමහර රටවල් සම්පූර්ණයෙන්ම නිෂ්පාදනයෙන් ඈත් වුණා. එතකොට තිබෙන සමහර දේවල් මේ හැම රටකින්ම ඉල්ලුම වැඩිවීමත් සමග සැපයීම අඩුවීම කියන කාරණා නිසා සමහරලාට විවිධ මිල ගණන් වලට පාලනය වෙනවා. ඒක අපිට සමහර දේවල් අපිට පාලනය කරන්න බෑ. මම කියපු ඉන්ධන, ගෑස් ඒ වගේම විශේෂයෙන්ම පිටරටින් ආනයනය කරන අපි දැන් 100ක් පරිප්පු අපි ආනයනය කරනවා. පහුගිය කාලේ අපි දැන් ගත්තොත් එimhe පිටි කිරි වගේ දේවල් 100ක් අපි ආනයනය කරා. නමුත් අපි මෑත කාලේ යම් දියර කිරි එවැනි ප්‍රවර්ධන වැඩවලට ගිහිලා තියෙනවා. සීනි ගත්තොත් අපි 120යි අපි රටේ නිෂ්පාදනය කරන්නේ 80ක් අපි ආනයන මත අපිලා ඉන්නේ. නිසා එවැනි දේවල් වල යම් පිරිවැය පිළිබඳව ගමන් ගාස්තු නැව් ගමන් ගාස්තු සහ ඔවුන්ගේ විකුණුම් මුලත් එක ගත්තම යම් අභියෝගයක් තියෙනවා. නමුත් සමහර දේවල් තියෙනවා අපිට පාලනය කළ හැකි. නමුත් සමහර පාලනය කිරීමේ කළමනාකරණයේ වැරදි තීන්දුව හින්දා ඒ එක් කොට්ටාසේ බාරව කටයුතු කරපු පිරිස් එමන් නැත්නම් ඒ කළමනාකාරීත්වයේ තිබුණු වැරදි කළමනාකරණයේ හින්දා අර්බුද වලට මුහුණ දෙන්නත් තියෙනවා. ඒ නිසා මම හිතනවා මේවා සඳහා අපි ස්ථිර විසඳුම් සෙවිය යුතුයි. විශේෂයෙන්ම අපි ගත්තොත් එහෙම විදුලි බල අර්බුදය. දැන් විදුලිය පිළිබඳ අපිට අර්බුදයක් එන්නේ අපේ ජල විදුලි බලාගාර හිඳී යාමත් සමග. දැන් ජල විදුලි බලාගාර අද ගත්තත් මනෝජ් 40%ක් දක්වා ධාරිතාව අඩු වෙලා තිබෙන්නේ. පහුගිය මාස කීපෙම ගත්තම වැසි තත්ත්වයක් ඇති වුණේ නැහැ. දැනටත් අපේක්ෂා කරන්නේ අප්‍රේල් මාස වෙනකට තමයි අප්‍රේල් මැයි මාස වෙනකට තමයි වැසි තත්ත්වය නැවත ඇති වෙන්නේ. ඒතර අපේ ජල විදුලි බලාගාරවල ගත්තොත් එහෙම තත්ත්වය අපිට පසුගිය දවසේ තිබුණු සාකච්ඡාවේදී අනාවරණය කරේ සාමාන්‍යයෙන් දින 18කට එමන් නැත්නම් දින 19කට වගේ පමණ කාලයකට තමයි ජල විදුලි බලාගාරවල ඒ ධාරිතාවන් තිබෙන්නේ. ඒ වගේම අපි ජල විදුලි බලාගාරවල ධාරිතාව අඩු වුණාට පස්සේ අපිට තියෙන්නේ ඊළඟට නොරොච්චෝලේ බලාගාරය. නොරොච්චෝලේ බලාගාරය 100%ක් මේ වෙනට කටයුතු සිද්ධ වෙනවා. නමුත් ඒ නොරොච්චෝලෙත් සහ ජල විදුලි බලාගාර දෙකම මදි වෙනකට අපිට තියෙන ඩීසල් බලාගාර වලට. ඒතර ඩීසල් බලාගාර හැටියට අපිට තිබෙන බලාගාර කටයුතු කිරීමේදී පෞද්ගලිකව තිබෙන බලාගාර කීපයකුත් තිබෙනවා. දැන් පහුගිය කාලවල පෞද්ගලිකව තිබුණු ඇඹිලිපිටිය තියෙනවා, මාතර තිබෙනවා, ඒ වගේම මුත්‍රාජ වෙලාවට තිබෙනවා මට මතක විදියට. මේ බලාගාරවලුත් අධික මිල ගණන් වලට තමයි විදුලිය මිලදී ගන්න සිද්ධ වෙන්නේ. දැන් අද වෙලා තියෙන ගැටලුව තමයි මේ තාප බලාගාර එහෙම නැත්නම් ඉන්ධන බලාගාර දුවනකට අද ඛනිජ තෙල් සංස්ථාව ඇනවුම් කරලා ගෙනෙන මිලට වඩා විශාල මුදලකට අඩුවෙන් තමයි අද මේක අපිට මේ විකුණුම් තත්ත්වයට පත් කරන්න සිද්ධ වෙන්නේ. දැන් අද උදාහරණයක් ඇටියට ගත්තොත් ඩීසල් මේ රටට ආනයනය කරන මුදලට වැඩිය අපි විකුණන මුදලට වැඩිය රුපියල් 100ක් පිරිවැය දරන්න සිද්ධ වෙනවා ඩීසල් ආනයනය කරන්න. දැන් පසුගිය දවසේ මමත් සහභාගී වුණා සාකච්ඡාවට විදුලි බල සහ බලශක්ති අමාත්‍යාංශ දෙකම ගෙනල්ලා කරපු සාකච්ඡාවේ ඔවුන් සැලසුමක් දුන්නා මාර්තු මාසයේ සඳහා මෙන්න මේ අවශ්‍ය තෙල් ප්‍රමාණය, අවශ්‍ය ෆර්නස් ඔයිල් ප්‍රමාණය, ඒක නැත්නම් බොර තෙල් ප්‍රමාණය, අවශ්‍ය අනිකුත් ඉන්ධන වර්ග මේක එන්න ඕන දින ප්‍රමාණය සහ ඒ පිරිවැය. දැන් ඒ පිරිවැය දුන්නේ සාමාන්‍යයෙන් ඩොලර් මිලියන 405ක පමණ මුදලක් මාර්තු මාසයේ සඳහා පමණක්. ඉන්ධන සඳහා පිරිවැයක් හැටියට. නමුත් පසුගිය සතියේ ඉඳලා මේ සතියට ගන්නකට බොර තෙල් මිල වැඩිවීමත් එක්ක ඒ 405 මුදල ඩොලර් මිලියන 500 දක්වා ගිහිලා තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් ආසන්න වශයෙන් දැන් පෙරේදා ගත්ත නැව ගත්තොත් එහෙම ඉන්ධන ආපු නැවේ අපිට තිබුණේ ඩොලර් මිලියන 38යි නැව සඳහා කියලා. නමුත් නැව මෙහෙට එනකට ඒක ඩොලර් මිලියන 51ක් බවට පත් වෙලා තියෙනවා. එවැනි අපි අර්බුද වලටත් මුහුණ දෙමින් සිටිනවා. නමුත් ආණ්ඩුවක් හැටියට අතිගරු ජනාධිපතිතුමා උපදෙස් ලබා දුන්නේ
ප්‍රමුඛතාවය ලබා දෙන්න අපේ තිබෙන ඩොලර් සංචිත වලින් එහෙම නැත්නම් තිබෙන රටේ තිබෙන ඩොලර් වලින් ප්‍රමුඛතාවයෙන් අඳුන ගන්න. මේ විදුලි බල අර්බුදය විසඳීම සඳහා සහ ඛනිජ තෙල් අර්බුදය විසඳීම සඳහා මේ තියෙන මුදල් වලින් ප්‍රමුඛතාවය ඒ සඳහා වෙන් කරන්න. ඖෂධ සඳහා ප්‍රමුඛතාවයක් දෙන්න. අත්‍යවශ්‍ය ආහාර සඳහා ප්‍රමුඛතාවයක් දෙන්න. ඒ සඳහා තමයි දැන් මේ කෙටි කාලින වැඩපිළිවෙළ තුලින් ඒ කටයුතු කරන්න හදන්නේ. නමුත් අපි මේ දෙක බලාපොරොත්තු වෙනවා. දැන් මම එන්නිස්සලත් විදුලි බල මණ්ඩලයත් එක්ක සාකච්ඡා කරලා කතා කරලා ඇහුවේ ඔවුන්ගේ සැලසුම. එතකොට පහුගිය කාලේ වුණත් දැන් මේ පැය 7:00මාරක් කප්පාදු කිරීමට සිද්ධ වුණේ සමහර තැන්වල අඛණ්ඩව විදුලිය ලබා දිය යුතු ස්ථාන තියෙනවා. රෝහල් ගත්තම අපේ සමහරලාවට බන්ධනාගාර වගේ ස්ථාන ගත්තම විශේෂයෙන්ම ජල සම්පාදන කරන ඒ මණ්ඩලයේ අවශ්‍යතාවයන් ගත්තම විදුලි බලය ජනනය කරන විදුලි බලාගාරවට ප්‍රදේශ ගත්තම ඒ වගේම අපනයන කර්මාන්තකරුවන් වගේ ප්‍රීස් ගත්තම දැන් මගේ දීවර අමාත්‍යාංශය ගත්තත් විදුලිය අනිවාර්යයෙන්ම පැය 24ම අවශ්‍යයි ඉස්සන් කර්මාන්තයට වගේ. ඒ ප්‍රදේශවල අඛණ්ඩව විදුලිය පවත්වා ගැනීම අවශ්‍ය වෙනවා. නිසා එවැනි පළාත් වලට ප්‍රමුඛතාවය දුන්න නිසා තමයි සමහරලාට මේ රටේම පැය 7:00මාරක් කපන්නුනේ. නමුත් ඊට පස්සේ උන් සැලසුමක් අපිට දුන්නා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළා තිබුණා රටේම පැය 7:00මාරක් කොටසකට කපන්නේ නැතුව මුළු රටේම දවල් කාලයේ පැය 2කුත් රාත්‍රී කාලයේ පැයකුත් විදුලි කප්පාදේ කිරීම තුලින් අර 7:00මාර කියන එක අපිට අඩු කරගන්න පුළුවන් කියන එක. නමුත් දකුණු පළාතේ විශේෂයෙන්ම සමනල වැව වැනි බලාගාරවල ජලධාරිතාව ඉතාමත්ම ශීඝ්‍ර ලෙස පහළ වැටීම සහ ඒ කලාපේ විදුලි ඉල්ලුම වැඩි වශයෙන් තිබෙන නිසා අපිට කිව්වේ ඒක අර පැය 2 නෙවෙයි පැය 2:00මාරකට යන්න වෙනවා. දවල් කාලේ පැය 2:00මාරයි රාත්‍රී කාලේ පැය 1:00මාරයි. මේ తত্ত্বය සතියක් දෙකක් යන්න වෙනවා සම්පූර්ණ ඉන්ධන බලෙන් අපි දිව්වා. දැන් ඒ කියන්නේ දැනට ඉන්ධනවල හිංගයක් නිසා නෙවෙයි මේ විදුලි කප්පාදු සිද්ධ වෙන්නේ. අත්‍තරම අපේ බලාගාරවල ධාරිතාව 100%ක්ම පාවිච්චි කරනවා. ඊට අමතරව දැන් කැබිනට් මණ්ඩලයේ අනුමැතිය දුන්නා පෞද්ගලික බලාගාර 3ක් සඳහා මේ විදුලිය ගන්න කියලා. ඒකේ මෙගාවොට් 220ක් පමණ එනවා. නමුත් එක පාට අවුරුදු 2කට 3කට පස්සේ වහලා තියෙන බලාගාර එක පාට දවසෙන් ක්‍රියාත්මක කරන්න බෑ. ඒවයේ නැවත වතාවක් තෙල් මාරු කළා මේ කටයුතු ආරම්භ කරන්න ඕන. ඒකටත් යම් ක්‍රමවේදයක් යනවා. ඒ නිසා අපිට කිව්වේ සතියක් එකමාරක් යයි. තව ඒ බලාගාර 3 මේ පද්ධතියට එකතු වෙන්න. ඒතර මේ පද්ධතියට එකතු වෙනකොට ජල විදුලියෙන් නිෂ්පාදනය කරන ප්‍රමාණය අඩු වුණත් අපි බලාපොරොත්තු වෙනවා තවත් මේ කප්පාදු කරන ප්‍රමාණය අඩු වෙලා සම්පූර්ණයෙන්ම 100%ක් විදුලිය ජනනය කරන තත්ත්වයටපත් වෙන. නමුත් මේක නෙවෙයි අපේ දීර්ඝකාලීන සැලසුම වෙන්න ඕන. දීර්ඝකාලීන සැලසුම හැටියට අපිට තව බලාගාර එන්න ඕන අපේ පද්ධතියට. අපේ තව මීට වඩා අඩු වියදමෙන් කරන්න පුළුවන්. දැන් අපි ඉන්ධන මතමනම් යපෙන්නන්නේ ඉදිරි කාලෙත් අපිට කොච්චර දරා ගන්න පුළුවන්ද කියන එක අපිට ගැටලුවක්. ඒ නිසා එතන අපි තවදුරටත් සාකච්ඡා කරවතින් අපි තව ඉන්ධන ගෙන්නනවද? තව බලාගාර හදනවද කියන තැන. ඒ කියන්නේ ඵලදායක විදියට මේක පාවිච්චි කරනවද කියන තැනටත් අපිට යන්න පුළුවන් කමක් තියෙනවා නම් එක අතකින් අපි දැනුවත් කිරීම හරි මොනවා හරි ක්‍රමයකින් තියෙන විදුලිය අර පරිමැස්වෙන් පාවිච්චි කරන්නේ කොහොමද කිව්වොත් අලුත් බලාගාරයකට යනකොට වැඩි තියෙන එක ඵලදායීව පාවිච්චි කරන්නේ කොහොමද කියලා බලන්න පුළුවන්. ඉතින් දැන් අපි කංචන රාජ්‍ය ඇමතුමා අමාරුවෙන් ඩොලර් ටිකක් හොයලා තෙල් නැවක් තෙල් බාගත්තත් ආයෙමත් අපි තව අර්බුදයකට යන්නේ. ඒවා විකුණලා සල්ලි ලැබෙනවා තමයි ඒ ලැබෙන්නේ රුපියල්. ආයෙමත් ඒ ටැංකි ටික හිස්සනකොට ආයි ඩොලර් ඕන ආයි තව නැවක් ගේන්න. ඒතකොට මේක ප්‍රශ්නෙට විසඳුමකුත් නෙවෙයි ඒ කාතකේ. අනෙත් එක තෙල් මිල කියන්නේ පාඩුයි. ඒ කියන්නේ නිෂ්පාදන වියදමට වඩා ගේන වියදමට වඩා අඩුවෙන් තමයි දෙන්නේ. අපි තව පාඩුවක් මේ විඳින්නේ කියලා කියනවා. මේ පාඩු විඳලා හැබැයි මේ පාඩු රජයට වෙනම ගෙවන්න බෑනේ ජනතාවගෙන් ගෙවන්න වෙන්නේ. හැබැයි තෙල් පාවිච්චි නොකරන පරිප්පු ටික කන සීනි ටික බොන ජනතාවට මේක ගෙවන්න වෙනවා අල්ලන් ඉන්න එකේ ප්‍රතිඵලයක් විදිහට. ඒ කියන්නේ ඒ ප්‍රතිපත්තිමය තීරණ වලට අපිට කොහොමද යන්න පුළුවන්? මේක වැඩි කරන්න ඕන නම් වැඩි කරලා හරි මේ වෙලාවේ වෙනස් තත්වයක්නේ. ඒකට උත්තර හොයන්න ඕන නේද? ඔව් මම පිළිගන්නවා මනෝජ් ඔබ කියපු කාරණා යම් කාරණා පිළිබඳව. දැන් මම පිළිගන්නවා පළමුවෙන්ම ඔබ කිව්වේ ජනතාව දැනුවත් කිරීම විදුලි අරපිරිමැස්ම පිළිබඳව අපේ තිබෙන බලාගාරවල ධාරිතාව පිළිබඳව. ඇත්තටම අපි වුණත් මේ අවබෝධය ගන්න දැන් පසුගිය සතියේ තිබ්බ සාකච්ඡාවේදී වුණත් විදුලි බල මණ්ඩලය සහ ඒ නිලධාරීන් ලබා දීපු සහතිකයක් මත තමයි ජනාධිපතිතුමා සහ ඒ අමාත්‍ය මණ්ඩලය දැනුවත් වෙන්නේ වෙලාවේ 5 වෙනිදා ඉඳලා අඛණ්ඩව විදුලිය ලබා දීම කියන එක. නමුත් අපි පසුව බලනකොට තමයි දැක්කේ ඔවුන්ගේ සැලසුම තුලවත් ඔවුන් කළමනාකරණය කළ තිබුණ නැහැ. මොකද මේ හැම දෙයක්ම සමහරලාට මේක ඒ කටයුතු කරන නිලධාරීනුත් ඒ වගකීම ගත යුතුයි
යම් දේවල්වට සූදානම්වීම. දැන් මම හිතනවා අපේ ආණ්ඩුව පැත්තෙන් තියෙන දුර්වලම දෙයක් තමයි සංනිවේදනය කියන එක. යම් දේවල් පිළිබඳ සංනිවේදනය කරන එක. සංනිවේදනය වෙන ආකාරයට සමහරලාවට ජනතාව නොමග යනවා. සමහරලාට කලබල වෙනවා. ඒ තුලින් අර්බුද ඇති වෙනවා. එනිසා මමත් හිතනවා මේ තියෙන අර්බුද පිළිබඳව ජනතාව නිවැරදිව දැනුවත් කරලා දැන් වීදි පහන් ආලෝකය නිවා දමන එක එහෙම නැත්නම් අතිරේකව තිබෙන විදුලි ආලෝකය පිළිබඳව කළමනාකරණය කිරීම මේ වගේ දේවල් ජනතාව වුණත් මම හිතනවා පිළිගනී සහ ක්‍රියාත්මක කරයි නිවැරදිව සංනිවේදනය කරනවා. දැන් ඔබ කිව්ව ආකාරයට අපේ ඩීසල් ෆර්නස් ඔයිල් සහ නැප්තා කියන මේ තෙල් වර්ගවල අවශ්‍යතාවය දවසකට ගත්තම මේ බලාගාර සියල්ල දුවන්න එක දවසකට මේ ඩීසල් බලාගාර වලට අවශ්‍ය වෙනවා මෙට්‍රික් ටොන් 2760ක් ඩීසල් පමණක්. ඒතර ෆර්නස් ඔයිල් ගත්තොත් එහෙම තව මෙට්‍රික් ටොන් 1020ක් අවශ්‍ය වෙනවා. නැෆ්තා ගත්තොත් එහෙම මෙට්‍රික් ටොන් 600ක් අවශ්‍ය වෙනවා. මේ මම කියන්නේ ලංකාවේ තියෙන අපේ ආණ්ඩුවට තියෙන බලාගාර ටික දුවන්න. ඊට අමතරව පෞද්ගලිකව දැන් ගන්න බලාගාර 3 ගත්තොත් එහෙම ඒස් ඇඹිලිපිටිය ඒස් මාතර සහ මතක ඉදිරිය තවත් සමාගමකට තියෙන බලාගාරයක් මේකෙන් තමයි 220ක් එන්නේ. ඒ 220 පවා අපිට ඉන්ධන ලබා දීමේ කටයුතු අඛණ්ඩව සිද්ධ කරන්න සිද්ධ වෙනවා. එතකොට මේවට යන පිරිවැය ගත්තම ඒක කෙටි කාලීන වශයෙන් අපිට යම් කිසි දෙයක් කරලා වරොත්තු දෙන්න පුළුවන් වෙයි. නමුත් අපි යම් තීන්දුව ගත යුතුයි ඔබ කිව්වා වගේ සම්පූර්ණ ජනතාව මත මේ පීඩනය යොදනවට වැඩිය ඉන්ධන භාවිතා කරන ජනතාව මත යම් කිසි පිරිවැයක් සිදු යුතුයි කියන එක මමත් විශ්වාස කරනවා. දැන් ගත්තොත් එහෙම අද දවසේ ගත්තත් මට හරියටම සංඛ්‍යා ලේඛන මතක නැහැ. දල වශයෙන් ගත්තොත් එහෙම භූමි තෙල් ලීටරයකින් රුපියල් 68ක් පමණ පාඩු වෙනවා දැන් මේ තියෙන තත්ත්වය උඩ. එතකොට ඩීසල් ලීටරෙන් ගත්ත රුපියල් 100කට ආසන්න සංඛ්‍යාවක්. ලෝකේ හැම රටකම මේ වෙන විට බල ශක්තිය අර්බුදයකට මුහුණ දීලා තියෙනවා. විශාල වශයෙන් පිරිවැය වැඩි වෙලා තිබෙනවා. දැන් අර මම කලින් කිව්වා වගේ දැන් ඩොලර් මිලියන 51ක් වෙන නැව ඩොලර් මිලියන 38ක් වෙච්ච නැව 51ක් බවට පත් වෙලා තියෙනවා. හැබැයි මේ 51ක් වෙන නැව අපි අලෙවි කරන්නේ සාමාන්‍යයෙන් ඩොලර් මිලියන 35කට වගේ. එතන ඩොලර් මිලියන 15ක පමණ සුද්ධ අලාභයක් තියෙනවා. එතකොට මේ අලාභයේ එකතු වීම කියන එක ಖನಿಜ සංස්ථාවට උනත් ඒක උපය ගන්න බෑ. මොකද ಖನಿಜ සංස්ථාව ඉන්ධන අලෙවි කරලා තමයි කොහෙට හරි විදුලි බල මණ්ඩලයට වෙන්න පුළුවන්, දීවර වරායන් වලට වෙන්න පුළුවන්, මිනිස්සුන්ට වෙන්න පුළුවන් අලෙවි කරලා එකතු වෙන මුදල් වලින් තමයි නැවත ඇනවුම් කරන්නේ මේ ඉන්ධන ලබා ගැනීම සඳහා. ඒතර අර ඒ තියෙන ශේෂය පියවා ගැනීම ඔබ කිව්වා වගේ වෙනත් විකල්ප මාර්ග වලින් තමයි අපිට යොදන්න වෙන්නේ. දැන් ඕක අපි ජනතාවත් එක්ක කතා රජයන් හැමතිස්සෙම බලය සම්බන්ධයෙන් හිතලා කටයුතු කරන නිසා ජනතාවට කරුණ කියන්නේ නැතුව ජනතාවට සුවපහසු ජීවිතයක් දෙන්න තමයි කල්පනා කරන්නේ. ඒ කියන්නේ ඇඳක් දෙන්න බැරි නම් මෙට්ටයක් දෙන්න බැරි නම් බෑනේ, පැදුර නිදි කරවන්න පුරුදු කරවන්න වෙනවනේ. හැබැයි අපේ ආණ්ඩු පැදුරට යවන්න කැමති නෑ. ඒ කියන්නේ ඒක බලයට ප්‍රශ්නයක් වෙයි කියලා. දැන් ඒ කියන්නේ දෙපාරක් යන ගමන එකපාරකින් ඉවර කරගන්න. දැන් අපි දැක්කා ආණ්ඩුවේ ඇමතිවරයෙක් කියනවා කූපන් ක්‍රමයකට යන්න වෙයි කියලා. හැබැයි මේ තත්ත්වය වෙනස් නම් මේ වගේ තත්ත්වයක් නම් කූපන් හෝ වෙන මොකක් හරි යම් සීමාවක් පනවන්න මොනවා හරි කරන්න වෙනවනේ. ඒ කියන්නේ අත්‍යවශ්‍ය නොවන දවස්වලට නගරයට එන්න වෙනවද, පොදු ප්‍රවාහනයට යනවද, මොකක්ද කියලා. ඒ කියන්නේ අපිට නැති සම්පතක් ඩොලර් නැති වෙලාවේ ඩොලර් ගෙවලා ගෙන්න ගන්නවා. ඒක සීමා කරන්න වැඩපිළිවෙලකට යන්න එහෙම උත්සාහයක් නැහැ නේද? ඒක බලය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් වගේ නේද දකින්නේ ආණ්ඩුව? නෑ මේ පිළිබඳව මොකද ජනතාවත් විශේෂයෙන්ම සංවේදී මේ ඉන්ධන ගෑස් විදුලි බල මිල කියන ඒවා පිළිබඳව අපි දැන් ජනතාව අපි දන්නවා බොහෝ වෙලාවට පාරට ගේන්න පුළුවන් සටන් පාට බොහෝ වෙලාවට විපක්ෂයට හොඳම අවිආයුධ තමයි මිල වැඩි කිරීම කියන එක. මිල වැඩි කිරීම කියන එක අමාරු අසීරු කාරණාවක් ආණ්ඩුවකට. ඒ නිසා අපි කල්පනා කළ යුතුයි මේ මිල වැඩිවීම තුළ අනෙකුත් ක්ෂේත්‍ර වලට සිදුවන බලපෑමක්. දැන් මනෝජ් එක පැත්තෙන් ගත්තම දැන් ඉන්ධන මිල වැඩි කළ යුතුයි. හැබැයි වැඩි කළොත් එහෙම ප්‍රවාහන ගාස්තු වැඩිවීම, ආපනශාලාවල ගාස්තු වැඩිවීම, ශ්‍රීරෝධ රථයේ ඉඳලා බස් රථය දක්වා හැම එකකම අගයන් වෙනස් වීම, දීවර කර්මාන්තය ගත්තොත් එහෙම දීවර කර්මාන්තය විශාල වශයෙන් භූමි තෙල් ඩීසල් මත යැපෙනවා. එතකොට එක ලීටරයකින් රුපියලක් වැඩිවීම ඔවුන්ට බලපාන ආකාරය. එතකොට මේවත් එක්ක මිල පාලනය කරන්නේ කොහොමද කියන අපේ රටේ සාමාන්‍ය සම්ප්‍රදායික ක්‍රමය තමයි මිල වැඩි වුණාම අනෙක් ක්ෂේත්‍රවල මිල ඒහා සමානව ඔසවනවා. හැබැයි මිල අඩු වෙච්ච කාලට කවදාවත්
නැවත ඒ මිලට ගේන්නේ නැහැ. වැඩිවීම විතරයි. ඒ කියන්නේ ඉන්ධන මිල වැඩි කළා නැවත ඉන්ධන මිල අඩු කරත් ප්‍රවාහන මිල වැඩි වෙච්ච ප්‍රමාණය ඒක ආයේ අඩු වෙන්නේ නැහැ. ඉන්ධන මිල හෝ ගෑස් මිල වැඩි වෙලා ආපන ශාලාවල තේ කෝප් එක මිල වැඩි වෙන එක ගෑස් මිල අඩු වුණාට පස්සේ ආයේ නැවත අඩු වෙන්නේ නැහැ. ඒ නිසා අපි මේ ක්ෂේත්‍ර පිළිබඳව තව දාන යොමු කරමු. මොකද අපේ තාමත් අපේ රටේ මේ තීරු කීපයක් ගත්තොත් එහෙම ඉතාමත්ම අපහසුවෙන් ජීවත් වෙන ආර්ථික අභියෝගතා තියෙන වැඩිම ජන කොටසක් පාවිච්චි කරන්නේ පොදු ප්‍රවාහන සේවය. පාවිච්චි කරන්නේ ත්‍රිරෝද රථය. තාම පාවිච්චි කරන්නේ කෘෂි කර්මාන්ත. දැන් මේ ඩීසල් මිල වැඩිවීම කොහොමද VS වෙන නෙළුන කාලේ භූතයට ඩීසල් දාන්න යනකට කොහොමද බලපාන්නේ? එතකොට සුළු දීවරයන් හැටියට කටයුතු කරන පිරිසට තනි දවසේ දීවර රැකියාව කරන්න යන භූමි තෙල් වලට බලපාන්නේ කොහොමද? නිසා මෙවැනි තීරු ගණනාවක් තියෙන එක ආණ්ඩුවකට එක පාරට ගන්න පුළුවන් තීන්දුවක් නෙවෙයි. නමුත් අපි දන්නවා මේ නොගැනීම නිසා සමහරලාට ඒකේ සිදුවෙන මූල්‍යමය මේ මූල්‍යමය හානිය ඒකත් වැඩි වෙයි. නිසා මම පිළිගන්නවා යම් කිසි දෙයක් කළ යුතුයි. නමුත් අමාරු කාලයක මෙවැනි තීන්දුව ගැනීම ලේසි පහසු කාරණාවක් නෙවෙයි. එනිසා මගේ පෞද්ගලික මතය නම් වැඩිවීමත් අඩුවීම මත අඩුවීම කියන එක දෙක කළමනාකරණය නොකළොත් යම් ගැටලුවකට මුහුණ දෙනවා කියන කූපන් ක්‍රම කියන එක මම පෞද්ගලිකව විශ්වාස කරන ක්‍රමයක් නෙවෙයි. සමහරවිට සමහරු සහනාධාර ඉල්ලනවා. දැන් පහුගිය කාලවල ඔබට මතක ඇති 2013 14 වගේ කාලවකු අනුව තුල ඉන්ධන මිල වැඩි වෙනකොට දීවර කර්මාන්තය වෙනින් සහනාධාරයක් දුන්නා. යම් පුද්ගලයෝ පිරිසකට ඉලක්ක කරගෙන කූපන් ක්‍රමයක් ලබා දුන්නා. නමුත් ඒක කොච්චර දුරද ප්‍රායෝගිකද? මොකද මම තාමත් දන්නවා දීවර රාජ්‍ය අමාත්‍යවරයා හැටියට අපේ දීවර යාත්‍රා කොටසක් තියෙනවා දීවර කටයුතු වල යෙදෙන්නේ නැහැ. හැබැයි කවදා හරි දවසක සහනාධාර ක්‍රමයක් ලැබෙයි කියන මතයේ ඉඳගෙන දීවර යාත්‍රාව තියාගෙන ඉන්නවා ලියාපදිංචි කරලා. දීවර කටයුතු වල යෙදෙන්නේ නැහැ. සමහරවිට ඇතුලේ එන්ජින් එක නැහැ. ඒ දීවර යාත්‍රාව වරායේ තියෙනවා. නමුත් අර සහනාධාරයක් ලැබෙනට ලියාපදිංචි සියලු දෙනාට ලැබෙන හින්දා උන්ටත් ලැබෙයි කියන මතයක. එහෙම කොටසකුත් ඉන්නවා. මම කියන්නේ 100%ක් කියලා. නමුත් 101ක් දෙකක් එවැනි කොටස් එහෙම ඉන්නවා. ඒ නිසා එහෙම සහනාධාර ක්‍රමයක් දෙනකට දීවර කර්මාන්තර විතරක් එක දෙන්න පුළුවන්ද? ප්‍රවාහන එතකට පෞද්ගලික බස් රථ ඉල්ලයි, CTB එක ඉල්ලයි, දුම්රිය ඉල්ලයි, ඊළඟට පෞද්ගලික පාසල් සේවයේ ඉන්න පිරිස ඉල්ලයි. මොකද මේ වැඩි වෙන්න ඒක නැවත වතාවක් දහන්න වෙන්නේ අර ගමන් කරන සහ පාවිච්චි කරන ජනතාව මත. ඒ නිසා ආණ්ඩුවක් හැටියට ගන්න තියෙන තීන්දුව තමයි ඒකෙන් පාඩුවක් විඳිනවද නැත්නම් ජනතාව මත විශාල බරක් යොදලා කරනවද කියලා. මොකද ඒක වැඩිවීම තුළ පඩි වැඩිවීම ඉල්ලන්න වෙනවා. මේක අපි යම් කළමනාකරණය කර ගැනීම ලේසි පහසු දෙයක් නෙවෙයි. තීන්දුව ගන්න පිරිසට මේක ඉතාමත්ම අමාරු කාරණාවක්. අපිට එළියේ ඉඳලා කියන්න පුළුවන් මෙන්න මේ තීන්දුව ගත්තා නම් හොඳයි කියන එක. නමුත් මේ ගැන හිතන්න ඕන ක්ෂේත්‍ර ගණනාවක් තියෙනවා. දැන් අද ඇවිල්ලා විපක්ෂය කිව්වට මේක කළමනාකරණය කරගන්න දැන් හොඳ මේක තමයි දැන් IOC සමාගම උනත් ගත්තොත් එහෙම IOC සමාගම පහුගිය කාලේ ඉන්ධන මිල ඉහළ දැම්මා. නමුත් ඔවුන් දැනුත් කියනවා තවත් ඉන්ධන මිල ඉහළ යා යුතුයි කියලා. දැන් ඉහළ දාන්න දෙනවා නම් සිපෙට්කෝ එකට උනත් ඉන්ධන ඕන තරම් ගේන්න කිසි ප්‍රශ්නයක් නැහැ. අලෙවිකරණ එකේ මුදල් වුන්ට ඉතුරු වෙනවා. ඒකෙන් ගේන්න පුළුවන් අඛණ්ඩව. මම විශ්වාස කරනවා පෞද්ගලිකවම ජනතාවට අඛණ්ඩ සැපයුම තිබිය යුතුයි. මේ මිල කියන එකට වැඩිය සැපයුම කියන එක පිළිබඳව ජනතාව ඊට වැඩිය සංවේදී. භාණ්ඩ තියෙනවා නම් වෙළඳ පොලේ ගෑස් වෙන්න පුළුවන්, ඉන්ධන වෙන්න පුළුවන්, විදුලි බලය අඛණ්ඩව තියෙනවා නම් මිල කියන එක පිළිබඳව යම් ඒකට විවිධ මත තියෙන්න පුළුවන්. නමුත් අනිවාර්යෙන්ම භාණ්ඩ තිබෙන්න ඕන සැපයුම් වෙළඳ පොළ ඇතුලේ. නිසා ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙල තමයි ක්‍රියාත්මක කරන්න ඕන. ඒකෙදී දැන් මේ ඉන්ධන අර්බුදයට එක හේතුවක් බවටත් පත් වුණා මේ අභියෝගයට. එක පැත්තකින් ජනතාව තුළ මත දෙකක් පත් වුණා. එක පැත්තකින් සමහරවිට අපේ ආණ්ඩුව පාර්ශ්වයෙන්ම සමහර තැන්වල කියවුණා ඉන්ධන තියෙන තව දවස් 4කට 5කට 6කට පමණ ප්‍රමාණවත් ඉන්ධන පමණයි. ඊළඟට සමහර තැන්වලද ආණ්ඩුව පාර්ශ්වයෙන්ම නියෝජනය කරන සමහරුන්ගෙන් කියවුණා අපි ඉන්ධන මිල වැඩි කළ යුතුයි කියලා. විපක්ෂයෙන් ඒක කියවුණා. බොහෝ තැන්වල විද්වතුන්ගෙන් ඒක කියවුණා. සමහර සමාජ මතයක් තිබුණා ලෝක වෙළඳ පොලේ මිලත් සමග මේක වැඩි වෙන්න ඕන කියලා. ඒතර දැන් මම පෞද්ගලික දන්නවා දීවර වරායන් 20ක අපේ ඉන්ධන පිරවුම් හබ තියෙනවා. පහුගිය සති දෙකේ ඊට පෙර මාසෙට සහ ඊට පෙර අවුරුද්දේ මේ මාසෙට සාපේක්ෂව ගත්තොත් එහෙම 40%කින් ඉන්ධන ඉල්ලුම වැඩි වෙලා තියෙනවා. ඒ වැඩිලා තියෙන සමහර දීවර යාත්‍රා ගත්තොත් එහෙම බහුදින දීවර යාත්‍රාවක සාමාන්‍යයෙන් ලීටර 12000ක් 14000ක් සාමාන්‍යයෙන් පාවිච්චි කරනවා. නමුත් සාමාන්‍යයෙන් එක
ට්‍රිප් එකකට ගිහිල්ලා එන්න සාමාන්‍යයෙන් ලීටර් 3000-4000න් ගමන් කරන කට්ටිය ඉන්නවා. නමුත් ආයෝජනයක් හැටියට සම්පූර්ණ ටැංකිය පුරවගෙන ගිය කට්ටියත් ඉන්නවා. ඒක මේ රුපියල් 25කින් 30කින් ඉන්ධන මිල වැඩි වුණොත් ඔවුන්ගේ අර ලීටර් 14000ට යන ප්‍රමාණය වැඩි වෙන හින්දා ෆුල් ටැංක් කරගත්ත කට්ටිය ඉන්නවා. එකතු කරගත්ත කට්ටිය ඉන්නවා. ඉක්මනට වෙලා ගහගත්ත කට්ටිය ඉන්නවා. දීවර යාත්‍රාවල වගේ මම දන්නවා ඒක පාරිභෝගික පැත්තේ ගත්තත් සමහරට ජෙනරේටරේට අවශ්‍ය ප්‍රමාණය අපි සතියකට අවශ්‍ය ප්‍රමාණය දැන් ගෙනල්ලා තියාගමු. මේක තාව තෙල් හිඟයක් ඇති වෙයි. අර එහෙම 7ක් කියලා කිව්වම සමහරට 3න් විතර වගේ තියෙන ප්‍රමාණයක් ඉවරන තත්ත්වයටපත් වුණා. එකක් ආයෝජනයක් හැටියට සමහරු කරා. එක්කෝ සමහරු මේක නැති වෙයි කියන බිය තුල කරා. ඒ නිසා මේ දෙකෙන්ම කලබලයක් ඇති වුණා කියන එක තමයි මම පෞද්ගලිකව විශ්වාස කරන්නේ. නමුත් සැපයුමෙත් යම් අඩුවක් තිබුණා කියන එකත් අපි පිළිගන්න ඕන. දැන් ඒ తত্ত্বය නිවැරදි කරමින් ඉන්නෝ අකණ්ඩව විදුලිය සහ ඉන්ධන සහ ගෑස් සැපීම කියන එක සඳහා ආණ්ඩු ප්‍රමුඛතාවයක් ලබා දීලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා සතියක පමණ කාලෙකින් මේ తত্ত্বය යථා තත්ත්වයට පත් වෙයි කියන එක. හොඳයි අපි මේ පිළිබඳව තවදුරටත් කතා කරමු. කාංචන විජේසේකර රාජ්‍ය අමාත්‍යතුමත් එක්ක ඊට කලින් ප්‍රවෘත්ති විරාමය ලබාගෙන ඉතා ඉක්මනින් මුණ ගැහෙනවා. Net FM Unlimited. හොඳයි අපි කාංචන විජේසේකර රාජ්‍ය අමාත්‍යතුමත් එක්ක අන්ලිමිටඩ් සංවාදයේදී හිටියේ මේ මොහොතේ තිබෙන ප්‍රධාන ප්‍රශ්න දෙක තෙල් සහ විදුලිය සම්බන්ධයෙන් අපි කතා කරගෙන හිටියේ. දැන් මම හිතන්නේ මහා බැංකුව අධිපතිවරයා පහුගිය දවස්වල ආණ්ඩුවට යෝජනා කීපයක් කරා මේ ආර්ථික අර්බුදය යම් ආකාරයෙන් කළමනාකරණය කරගන්න මොනවද කරන්න ඕන කියලා. එතන යෝජනා තිබුණා. විදුලි බිල වැඩි කරන්න, ඉන්ධන මිල වැඩි කරන්න. ඇයි එවැනි දේ ක්‍රියාත්මක නොවෙන්නේ තාම වගේ අදහසුත් එතන මතුවෙලා තිබුණා. එhmenan මේ තීරණයට ඉක්මනට යන්න වෙයිද? අද ආර්ථික සභාවක් තියෙනවා තීන්දුව තීරණ අරගන්න සහ එතන මහා බැංකුව අධිපතිවරයාත් ඉන්නවා. සහ මහා බැංකුව අධිපතිවරයා මහා බැංකුව පැත්තෙන් යෝජනා ගෙනල්ලා තියෙනවා. ඒ කියන්නේ නුදුරේදී ඉන්ධන මිල වැඩි කරන්න සිද්ධ වෙයි එහෙමනම්. මනෝජ් දැන් ඔය යෝජනා මහා බැංකුව හෝ මුදල් මණ්ඩලය හෝ කරන යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා මම අර කලින් කිව්වා වගේ අපි බලන්න ඕන විවිධ ක්ෂේත්‍රවලට ඇති වෙන බලපෑම. දැන් මහා බැංකුව එක පැත්තකින් කළමනාකරණය කරන්නේ මූල්‍යමය පැත්තෙන් තිබෙන අර්බුදය කළමනාකරණය කිරීම. නමුත් සමාජීය වශයෙන් සහ ආර්ථික වශයෙන් ජනතාවට තිබෙන ආදායම් සහ ඔවුන්ට සිදුවෙන බලපෑම පිළිබඳව තක්සේරු කිරීම සහ උපකල්පනය කිරීම ආණ්ඩුවක වගකීමක්. ඒ නිසා මුදල් මණ්ඩලයෙන් දෙන යම් යෝජනාවක් තියෙනකට ඒක තමයි කැබිනට් මණ්ඩලයේ තිබෙන්නේ. කැබිනට් මණ්ඩලයෙන් මේ පිළිබඳව දීර්ඝ වශයෙන් අධ්‍යයනය කළ යුතුයි. ගැඹුරින් අධ්‍යයනය කළ යුතුයි. ඒ කරන නිර්දේශ ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කරොත් ඒ තුලින් අනෙකුත් ක්ෂේත්‍රවලට ඇතිවෙන බලපෑම්. ඒ නිසා තමයි විශේෂයෙන්ම කැබිනට් මණ්ඩලය ඒ යෝජනා කරපු ආකාරයට යම් යම් දේවල් සඳහා එක පැත්තකින් මේ තීන්දුව తీරන අරගෙන තිබුණේ. දැන් විදේශගත ශ්‍රමිකයන් වෙනුවෙන් සහ අපනයනකරුවන් දිරිගැන්වීම සඳහා ඩොලර් රටට ගෙන්වීම සඳහා තමයි කැබිනට් මණ්ඩලයේ තීරණයක් ගත්තේ. විශේෂයෙන්ම ඔවුන්ට විශේෂ අගයන් මත ඔවුන්ගේ භාණ්ඩ සඳහා ඩොලර් වලට වටිනාකමක් දෙන්න. ඒ අතරේ මුදල් මණ්ඩලය ගන්න ඕන තීන්දුවක් තමයි ඩොලර් එක කොයි මහා බැංකුව ගත යුතු තීන්දුවක් තමයි ඩොලර් එක මොන මට්ටමේ තියා ගන්න ඕනද ඩොලර් එක මේ අපි ඒ කියන්නේ ෆ්‍රී ෆ්ලෝට් වෙන්න දෙනවද එහෙම නැත්නම් අපි පා වෙන්න තබා දෙනවද එහෙම නැත්නම් අපි එක අගයක පවත්වා ගන්නවා. ඒක කැබිනට් මණ්ඩලය ගන්න තීන්දුවක් නෙවෙයි. ඒක මහා බැංකුව ගන්න තීන්දුවක්. නමුත් මහා බැංකුව අනිත් ආර්ථික තීන්දුව යෝජනා ඉදිරිපත් කරාම කැබිනට් මණ්ඩලය හැටියට මේ පිළිබඳව ගැඹුරින් අධ්‍යයනය කළා තමයි අනිකුත් තීන්දුව ගන්න වෙන්නේ. නමුත් අපි විශ්වාස කරනවා විශේෂයෙන්ම අතිගරු ජනාධිපතිතුමත් අගමැතිතුමත් මුදල් ඇමතිතුමා එක්ක අපි කරපු සාකච්ඡාවේදී පවා අපිට කිව්වේ අසීරු වුණත් ජනතාව මත පැටවෙන පීඩනය අවම වශයෙන් තියාගෙන තමයි යම් යම් සංශෝධනයට ලක් කරන අපි ලක් කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ මොහොත වෙනකොටත් එහෙම සංශෝධනයක් කරන්න තීරණයක් අරගෙන නැහැ. යම් යම් වෙනත් දේවල් සඳහා තීන්දුව తీරන තියෙනවා. අද දැක්ක ඔබ දකින්න නැති ගැසට් නිවේදනය නිකුත් කරා යම් ආනයන ඒ කියන්නේ දිරිගැන්වීම වැළැක්වීම සඳහා යම් තීන්දුවක් තියෙනවා. ඒ කියන්නේ සම්පූර්ණයෙන් තහනම් කිරීමකුත් නෙවෙයි. මේකත් මම දැක වැරදි විදිහට අර්ථකථනය වෙලා තිබුණා සමහර මාධ්‍ය තුල භාණ්ඩ මෙන්න මෙහෙම ලයිස්තුවක් තහනම් භාණ්ඩ හෝ අත්හිටු භාණ්ඩව හැටියට ලකුණු කරලා තියෙනවා කියලා. නමුත් අපි අද දවසේ ගැසට් පත්‍රයෙන් කළෙත්
ක්‍රම තුනක් යටතේ සමහර භාණ්ඩවලට බදු වැඩි කරලා තිබෙනවා සමහර භාණ්ඩවලට බලපත්‍ර ක්‍රමයක් ඇති කරලා තිබෙනවා සමහර භාණ්ඩවලට බදු සහ බලපත්‍ර කියන දෙකම ඇතුළත් කරලා තියෙනවා දැන් සමහර භාණ්ඩ තියෙනවා මනෝජවර බලපත්‍රයක් ඕනේ නැහැ ඕනම වෙලාවක ගිහිල්ලා ණයවර ලිපි විවෘත කරලා එල්සී එක කරලා මුදල් තියනවා නම් ගේන්න පුළුවන් නමුත් ඒවා අත්‍යවශ්‍යමද කියන කාරණාවක් තියෙනවා ඒ නිසා ඒව බලපත්‍ර බවට පත් කරලා තියෙනවා දැන් අපේ මුහුදු ආහාර වගේ දේවල් ගත්තම හාල් මැස්සන් කරවල මත්ස්‍ය විශේෂ වගේ දේවල් ගත්තම ටින් මාළු වගේ දෙයක් ගත්තම අපෙන් බලපත්‍රයක් ගන්න ඕන දීවර දෙපාර්තමේන්තුවෙන් මෙන්න මේ ප්‍රමාණය ගේන්න. නමුත් සමහර දේවල් තියෙනවා බලපත්‍ර නොගෙන ආනයනය කරන්න පුළුවන් දේවල්. නිසා පහුගිය කාලේ එවැනි චෝදනා තිබුණා බලපත්‍ර ක්‍රමයක් නැතිකම ඒ වගේ මේවායි තිබුණු බදු වල ඉතාමත්ම සීමිතකම නිසා මෙවැනි විශාල මම කියන්නේ අත්‍යවශ්‍ය නොවන කියලා හැමදේම බොහෝ ඒ කියන්නේ කාටරි කොටසකට අවශ්‍ය නො නමුත් අර බහුතර ජනතාවට අත්‍යවශ්‍ය නොවන සමහර දේවල් ආනයනය සඳහා වැඩි වියදමක් දරලා තියෙනවා කියන චෝදනාව තිබුණා. ඒ නිසා එවැනි විකල්ප තීන්දුව අරන් තියෙනවා. මුදල් මණ්ඩලය විසින් යෝජනා කළ තියෙන බොහෝ තීන්දුව. ඒක යෝජනාවක් නේ. එක යෝජනාවක්. එක යෝජනාවක්. ඒතර ඩොලර් එකේ අගය පිළිබඳව එක යෝජනාවක්. අපි ඩොලර් එක සම්බන්ධයෙන් කාරණයට આવොත් ඔක විපක්ෂයේද කිව්වේ කවුද කියනවට වඩා නිදහසේ යම් ආකාරයකින් ඩොලරේ අගය තීරණය වෙන්න දෙන්න. මේක දැන් වෙනස් කිරීම සම්බන්ධයෙන් විවිධ කතා තියෙනවා. මුදල් ඇමතිවරයා ඉන්දියාවට යනවා. ඉන්දිය විදේශ අමාත්‍යවරයා සමග සාකච්ඡාවක් තිබුණා. ඒකේ ප්‍රතිඵලයක් විදියට තමයි ඒ ගැන කතා කරන්න ඩොලර් එක පාවෙන්න දෙන්න කියලා දුරකථන සංවාදයේදී ඉල්ලුවා. ඊළඟ රැයම ඩොලර් එක 230ට යන්න ඉඩ දුන්නා කියලා එක සංවාදයක් තියෙනවා. අනිත් පැත්තෙන් යෝජනා කරා මේ අපනයන ආදායමක් අපිට ලැබුණට ඊට වඩා රට ඇතුලේ පාලනය කරන්න දේවල් ටිකක් තියෙනවා නේද කියලා. අපි ඩොලර් එක 200 තියාගත්ත තමයි යම් පීඩනයක් යොදලා යම් ස්ථාවර මිලක තියාගත්ත තමයි. හැබැයි සුළු ආකාරයෙන් ගනුදෙනු කරන ජනතාව හැරුණට පස්සේ මහ පරිමාණ ව්‍යාපාරිකයෝ රටට සල්ලි ගෙනාවේ නැහැනේ ඩොලර්. ඔවුන්ගේ ආදායම ඔවුන් වෙන අන්තර්ජාතික ගිණුම් ඇතුලේ හුවමාරු කරා. උපයන ඩොලර් ටිකත් මෙහි රුපියල් වලට මාරු කරගන්න කිව්වට පස්සේ කොහොමවත් ගෙනාවේ නැහැ. ඒවා අන්තර්ජාතිකව හුවමාරු වෙන්න ඔවුන් සැලැස්සුවා. ඒකෙන් අපිට ඇත්තටම ලාභයකට වඩා පාඩුවක් නේද සිද්ධ වුනේ. ඔව් දැන් අපි මම පිළිගන්නේ නැහැ මුදල් ඇමතුමා ඉන්දියාවත් එක්ක කරපු සාකච්ඡාවේදී කරපු ඉල්ලීමක් අනුව එක් කරා. මම දැක්ක ඊ හර්ෂද සිල්ල මන්ත්‍රීතුමා ඒ පිළිබඳව සඳහනක් කළා තිබුණා. මම හිතන්නේ ඒක ඉන්දියානු මහා කොමසාරිස් කාර්යාලය පිළිතුරු ලබා දී යුතුයි. අත්තටම එවැනි ඉල්ලීමක් කරාද කියන එක. මොකද වෙන රටකට අනිත් රටක තියෙන මූල්‍යමය තත්ත්වය පාලනය කිරීම පිළිබඳව සාමාන්‍ය යෝජනා ඉදිරිපත් කරන්නේ නැහැ. ඔවුන් ලබා දෙන ණය හෝ ඔවුන් ලබා දෙන ආධාර පිළිබඳව උන්ට යම් යම් කොන්දේසි සාකච්ඡා කරන්න පුළුවන්. නමුත් ඩොලර් එකේ අගය කියන එක පාලනය වෙන්නේ සම්පූර්ණයෙන්ම අපේ රටේ අවශ්‍ය තීරණය අනුව. මම දන්න කාරණා තමයි මේ ඩොලර් එකේ අගය වැඩි කිරීමට ප්‍රධාන හේතු වෙච්ච කාරණා දෙකක් තිබුණා. ඔබත් කියපු මේ අපනයනකරුවන්ගේ ආදායම් සමහරවිට අපි දැක්ක පහුගිය කාලේ අපනයන ආදායම ලැබුවට මේ රටට ඒ අපනයන ආදායම ලැබුණාද කියන ප්‍රශ්නේ තිබුණා. ඒ මුදලම නැවත ලැබුණාද කියන එක. මොකද රුපියල් 203ක් පමණ ප්‍රමාණයක් මහ බැංකුවෙන් දෙනකට අපි දන්නවා සමහරට අනිකුත් වෙළඳ පොළවල ඒ කියන්නේ නීති විරෝධීව අපි කියන්නේ බ්ලැක් මාකට් එකේ කියන එකේ සමහරවිට 230ට 240ට අලෙවි වෙන තැන් තිබුණා. ඒක ව්‍යාපාරයක් හැටියට කරගෙන ගියා. නමුත් අපි දන්නවා මේ රටේ විශේෂයෙන්ම කීර්තියක් දිනාගෙන තිබෙන ඒ වගේම නීති රාමුව ඇතුලේ වැඩ කරන අපනයනකරුවන් සහ ව්‍යාපාරිකයන් බොහෝ දෙනෙක් ආණ්ඩුවෙන් ඉල්ලපු එකක් තමයි අඩුම තරමේ ඩොලර් එක 225ට දක්වා ගෙනියන්න 230ට ගෙනියන්න. එහෙම වුණොත් අපිට අපේ අනෙකුත් සමග තරඟ කළා මේ මුදල මීට වැඩි මුදලක් අපේ රටට ගේන්න පුළුවන් කියන එක. ඒ වගේම විදේශගත ශ්‍රමිකයන් විශේෂයෙන් ඉල්ලීමක් කරා ඔවුන්ගේ ආදායම් මාර්ගත් අඩු වෙලා තියෙන වෙලාවක් රටේ ඉන්න විශේෂයෙන්ම ඔවුන්ගෙන් යැපෙන්නන්ට වියදම් වැඩි වෙලා තියෙන වෙලාවක් ඔවුන්ගේ ආදායම් මාර්ග පහුගිය අවුරුදු දෙකේ ලැබුණේ නැහැ. නැවත වතාවක් මේ රැකියාවලට ගිහිල්ලා ඔවුන් පළවෙනි වතාවට තමයි මේ නැවත වතාව මුදල් ලෙවන්නේ. ඒ මුදල් ලෙවනකට ඔවුන්ට යම්කිසි සහනයක් ලබා දෙන්න කියලා. අපි කියන රට විරුවන් කියන. ඒ කොට්ටාසය දෙක ඉලක්ක කරගෙන තමයි විශේෂයෙන්ම මහ බැංකුවට මුදල් අමාත්‍යවරයා සහ කැබිනට් මණ්ඩලයේ උපදෙස් ලබා දුන්නේ ඒ ආකාරයේ කටයුත්තක් කරන්න කියන එක. ඒක ආවේ විදේශ රටකින්වත් එහෙම නෙවෙයි. මම දන්න ප්‍රධාන පාර්ශ්වකරුවන් දෙක තමයි අපනයනකරුවන් මේ රටේ ඉන්න සහ මේ රටෙන් පිට වෙලා මේ රටට විදේශ විනිමය වන විදේශ රැකියා කරන ශ්‍රමිකයන්ගේ ඉල්ලීම් දෙක සැලකිල්ලට අරගෙන තමයි කටයුත්ත කරේ. මොකද ඒක සැලකිල්ලට ගන්නකටත් මම දන්නවා මේ සාකච්ඡා යන වෙලාවේ බොහෝ වෙලාවට මේ ඩොලර් එකක අගය රුපියලකින් වැඩිවීම තුළ අපේ ණය ගෙවීම් ප්‍රමාණය වැඩි වෙන ප්‍රමාණය ගැන කතා කරා.
ඒ ඩොලර් එකට සාපේක්ෂව රුපියලේ අගේ තව වැඩිවීම තුළ භාණ්ඩ මිල දැන් සීනි මං කලින් කිව්ව පරිප්පු ඒ වගේම ඉන්ධන සඳහා යන වැයවන මිල අඩුවීමක් වෙන්න මේවයි සාමාන්‍ය ඉල්ලුම අඩුවීමක් වෙන්න ඉල්ලුම වැඩිවීමක් තියෙන්නේ. ඒ නිසා ඒවට යන මිල පාලනය කිරීමට නොහැකි වෙයිද කියන එක. ඒ නිසා ඒවත් දරාගෙන තමයි විශේෂයෙන්ම මේ තීන්දුව ගත්තේ. නමුත් ඒක විදේශ රටක හෝ වෙනත් බලපෑමකට හෝ විපක්ෂයේ ඉල්ලීමකට නෙවෙයි. නමුත් මේ ප්‍රධාන කඳවුරු දෙකක් වෙච්ච විදේශගත ශ්‍රමිකයන් සහ අපනයනකරුවන් කියන දෙක දිරිගැන්වීම සහ ඔවුන්ගේ ආදායම් මාර්ග රටට ලබාගෙන අපේ ඩොලර් සංචිත වැඩි කර ගැනීම සඳහා තමයි ඒ කටයුතු කරේ කියන එක තමයි අපිට කියන්න පුළුවන් වෙන්නේ. ඔව්. දැන් ඔව් තව පැත්තක්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දැන් යම් සීමාදායි ඔබතුමා කිව්වත් රජය කොයි වෙලාවෙත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්නේ නැහැ කියලා. හැබැයි ආණ්ඩුවේම මැති ඇමතිවරු අදහස් දක්වලා කිව්වා ඔබ කැමතිද රාජ්‍ය සේවය කප්පාදු වෙනවට? ඔබ කැමතිද බදු ප්‍රතිපත්ති වෙනස් වෙනවට? ඔබ කැමතිද රටේ යම් යම් කාරණා සම්බන්ධයෙන් මැදිහත් වෙනවට? ඒ වගේම ඔවුන් කියයි ඒ ඩොලරේ පාවෙන්න හරින්න කියලා. ඒතකොට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යනවා කියන සංඥා නිකුත් වීමත් ඒ නිකුත් වෙනවත් එක්කම තමයි මේ තීරණය ගන්නෙ. ඒවත් සමහරට බලපෑමක් තිබුණා වෙන්න පුළුවන්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන එක පිළිබඳව විවිධ මත තියෙන්න පුළුවන් මනෝජ්. ඒක අවසානයේදී තීන්දුව ගත යුත්තේ දැන් මටත් පෞද්ගලික මතයක් වෙනම තියෙනවා. මම දන්නවා මම දැක්කා වාසුදේව නානායක්කාර අමාත්‍යවරයා වැනි අමාත්‍යවරු තද්ද බල විරුද්ධ වුණා කැබිනට් මණ්ඩලයේ පවා ජාත්‍යන්තර මුදලත් එක්ක ගනුදෙනු කිරීම පවා. ඊළඟ දවසේ අයින් වෙනවා කිව්වා ගියොත්. එවැනි ප්‍රකාශ නිකුත් කරා. ඒ වගේම සමහර අමාත්‍යවරු ඉල්ලීම කරා මේක අපි ඔවුන් වෙත ගිහිල්ලා මේකේ අපේ තිබෙන ණය වාරික අපේ තියෙන ණය ගෙවීම් අපි මේ නැවත කළමනාකරණය කර ගැනීමක් වෙනස් කර ගැනීමක් ප්‍රතිව්‍යුහගත කිරීමක් කර යුතුයි කියන එක. එනමුත් මම විශ්වාස කරනවා අපි ජාත්‍යන්තර අරමුදලට ගියත් මූල්‍ය අරමුදලට ගියත් ලෝක බැංකුව අරමුදලට ගියත් වෙනත් අරමුදලකට ගියත් වෙනත් රාජ්‍යකින් ඒ කටයුත්ත කරගත්තත් මේ රටට ගැලපෙන විදියට ඒ කටයුත්ත කළ යුතුයි. ඒ සෑම ක්ෂේත්‍රයක්ම බලපෑමට ලක් වෙන ආකාරයෙන් නම් ඒ කටයුත්ත කරන්නේ. ඒකෙන් මම හිතන ඊට වැඩිය ජනතාව පීඩනයටපත් වෙනවා. නමුත් අපි දන්නවා අනිවාර්යෙන්ම යම් කොන්දේසි උන් ඉදිරිපත් කරයි. කිසිම කොන්දේසියක් නැතුව කවුරුවත් ණය දෙන්නේ නැහැ. මොකද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් දෙන්නෙත් ආධාර සහ ණය කියන දෙක සහ අපිට මම දකින්නේ ප්‍රධානම හේතුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට මම මුල ඉඳලම හිටපු පුද්ගලයෙක් මේ ඕනෑම අරමුදලක් සමග අපි සාකච්ඡා කර යුතුයි කියන එක. ඒක මගේ පෞද්ගලික මතය. මොකද මම දැක්කේ ඒ තුලින් යම්කිසි රටේ අපි කියන්නේ මේ ක්‍රෙඩිට් රේටින්ග්ස් වලට අපේ තිබෙන ණය ආපසු ගෙවීමේ හැකියාව පිළිබඳව අපිට තිබෙන දැන් අර ඩවුන්ග්‍රේඩ් කරලා තියෙනවා අපිව පහත් කළ ශ්‍රේණිගත කිරීම පහත තිබෙන ඒවා යම් කිසි ආකාරයක වර්ධනය වීමට හෝ අර ගැරන්ටි එකක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හෝ ලෝක බැංකුව ආධාර අරමුදල කියන දෙකේ ආධාර හෝ ණය ක්‍රම දෙකක් ලැබෙනවා කියන එක වෙනත් ආයෝජකයන්ට හොඳ සංඥාවක් වෙනවා. ඒක ධනාත්මක සංඥාවක් බවට පත් වෙනවා කියන එක. නමුත් ඒකේ ඍණාත්මක පැතිත් තියෙනවා ඔබ කිව්වා වගේ. සමහරලාට රාජ්‍ය සේවය පිළිබඳව ඔවුන්ගේ වෙන මතයක් තියෙන්න පුළුවන්. අපි දැන් මම දීවර කර්මාන්තය පිළිබඳව ලෝක බැංකුවත් එක්ක සාකච්ඡා කරනවා. දීවර කටයුතු අපි වෙනස් කර ගැනීම සඳහා නව්‍යකරණය කිරීම සඳහා ලෝක බැංකුව ආධාර යටතේ යම් වැඩපිළිවෙලක් කතා කරන්න. එතකොට ලෝක බැංකුවේ හුඟක් වෙලාට මත වෙලා තියෙන්නේ මේ නව්‍යකරණය කිරීමේ කටයුත්තේදී රාජ්‍ය ආයතන වලට වැඩිය ඔවුන් කැමැත්ත දක්වන්නේ පෞද්ගලික ආයතනත් එක්ක පෞද්ගලික ආයෝජකයන් එක්ක පෞද්ගලික ව්‍යවසායකයන් එක්ක ඔවුන් සමග කටයුතු කරන්න. නැත්නම් එහෙම නැත්නම් දීවර සංස්ථාවට දීවර දෙපාර්තමේන්තුවට මේ මුදල් ටික දීලා කටයුතු කරන්න නෙවෙයි. නිසා එහෙම බද්ධ වෙච්ච ව්‍යාපෘතයක්. ඉතින් අපි එවැනි ලැබෙන දේවල් ඒ ආකාරයට අපි සැලසුම් ගත යුතුයි. ඒ නිසා සමහරලාට සමහර ඉල්ලීම් තියෙන්න පුළුවන්. අපේ ඉන්ධන මිල පිළිබඳව වෙන්න පුළුවන්, විදුලි බිල පිළිබඳව වෙන්න පුළුවන්. නමුත් ඒ අවසාන තීන්දුව රජය විසින් ගන්නේ ඒ ක්ෂේත්‍රවලට සිදුවෙන බලපෑම තීන්දුව කරලා කියන එක අපි මතක් කරන්න ඕන. නමුත් කොයි වෙලාවකවත් අපි රජයක් හැටියට මෙන්න මේකට අපි යන්නෙම නෑ කියන මතේ විවිධ පාර්ශ්ව ඉන්න පුළුවන්. නමුත් රජයේ මතයක් හැටියට නෙවෙයි ඒක පහුගිය කාලේ තිබුණේ. රජයේ මතය වෙලා තිබුණේ අපිට යම් කිසි ආකාරයක සහයෝගයක් ගන්න පුළුවන් නම් ඒක අපේ රටේ ප්‍රතිපත්ති වලට ගැලපෙනවා නම් අපිට වාසිදායක න අපිට අවාසිදායක තැනකට ගිහිල්ලා ගන්න නෙවෙයි. අපිට වාසිදායක දෙයක් වෙනවා නම් ඒක සිදු විය යුතුයි කියන එක. දැන් අපි දැක්කා
යම් තිබෙන ප්‍රතිරෝධ කළමනාකරණය කරගන්න යම් තීන්දුව තීරණ ගන්නේ. ඔව් පෝලිං සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තිබුණා, ආර්ථික සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තිබුණා, ප්‍රේෂණ සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තිබුණා. දැන් මේ සියල්ල ඇතුලේ තීරණයක් ගන්නවා හිටපු ඇමතිවරු දෙන්නෙක් අයින් කරන්න ආණ්ඩුවේ. මේ ප්‍රශ්න වලින් ගොඩ එන්න මේ වෙලාවේ ආණ්ඩුවට උත්තරයක්ද? නෑ, මම හිතන්නේ මේක පළවෙනි අවස්ථාව නෙවෙයි රජයේ නියෝජනය කරපු අමාත්‍යවරු දෙදෙනෙක් ඉවත් කරපු. මීට පෙර ඔබට මතක ඇති මීට පෙර සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යතුමා ඉවත් කරා. ඒ වගේම රටේ ඇතිවෙච්ච ගැටලුවක් නිසා රාජ්‍ය අමාත්‍යවරයෙක් ඉවත් කරා. රාජ්‍ය අමාත්‍යවරට ඉවත් වෙන්න ඉල්ලා අස්වීම ලබා දුන්නා. නිසා මේවා සමහර ඒවා තියෙනවා විනය සම්බන්ධයෙන් ගන්න තීන්දුව, සමහර ඒවා තියෙනවා ප්‍රතිපත්ති පිළිබඳව ගන්න තීන්දුව, සමහර ඒවා තියෙනවා රජයේ වැඩපිළිවෙල සහයෝගය නොදැක්වීම තුළ ගන්න තීන්දුව. ඒ නිසා අපි ඒක දකින්නේ පෞද්ගලික තීන්දුවක් හැටියට. අපිත් කනගාටු වෙනවා අපේ කඳවුර නියෝජනය කරන ප්‍රබලම දේශපාලන පක්ෂ දෙකක නායකයෝ දෙපළක් ඊටත් වැඩිය මේ ආණ්ඩුව හදන්න අපිත් එකට කටයුතු කරපු නායකයෝ දෙන්නෙක්. නමුත් අතරම මමත් කනගාටු වුණා අපිට වැඩිය දේශපාලන පිළිබඳ අවබෝධය තියෙන, දේශපාලන පිළිබඳ අත්දැකීම් තියෙන අපිට ජ්‍යෙෂ්ඨ නායකයෝ දෙදෙනෙක් හැටියට සමහරලාට කරපු ප්‍රකාශවල පිළිබඳව අපිටත් යම් දේවල් තිබුණා, ප්‍රශ්න සහගත දේවල්. මම ඒක උදේගමන්පිල ඇමතුමාටත් පහුගිය කාලේ කිව්වා, සමහර කරපු ප්‍රකාශ තුල ආණ්ඩුව ඇතුලේ කළ යුතු ප්‍රකාශ එළිය කිරීම තුලින් ජනතාව අපහසුතාවයට පත්වෙච්ච තැන්, නොසන්සුන්තාවයක් නැති වෙච්ච තැන්, ඒ තුලින් ගොඩනැගිච්ච අර්බුද කියන ඒවා. ඒ නිසා ඒක අපි කනිෂ්ඨ මන්ත්‍රීවරු හැටියට අපි ඒක දැක්කා. නමුත් ආණ්ඩුවක් හැටියට ඉදිරියට යන්න නම් මමත් පෞද්ගලික විශ්වාස කරනවා ජනාධිපතිතුමා ඒ විනය තියාගන්න ඕන ආණ්ඩුව ඇතුලේ. ඒක කණ්ඩායමක් හැටියට ඒ මතේ ප්‍රකාශ කළ යුතුයි. හැම දෙයකටම විරුද්ධ වෙන දෙයක්ම අසුභවාදී දෙස දකිනවා නම් ඒක ආණ්ඩුවේ පැවැත්මට හොඳ නැහැ. නමුත් අපි විශ්වාස කරනවා ඉදිරියේදී ඔවුන් නැවත වතාවක් තාම ආණ්ඩුවෙන් ඉවත් කරලා නැහැ. ආණ්ඩුවේ පාර්ශ්වකරුවන් හැටියට ඉන්නේ. සමහරු ඉල්ලා හස් වෙලා තියෙනවා ජයන්ත සමරේ ඇමතුමා වගේ පිරිස්. නමුත් ඔවුන් ආණ්ඩුව ඇතුළේ ඉඳගෙන කටයුතු කරයි කියලා අපි විශ්වාසය තියෙනවා. ඒ නිසා හැබැයි කාංචන රාජ්‍ය ඇමතුමා ඔවුන්ගේ ඉල්ලීම උනේ ජනවරම ගත්තේ යම් වැඩපිළිවෙලකට. ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ජනතාව ලබා දුන්නු වරම තවදුරටත් පරිස්සම් කරගන්න තමයි මේ තීරණ අරගන්නේ කියලා. ඇතැම් වෙලාවට ගන්න තීන්දුව තීරණ සම්බන්ධයෙන් බරපතල ප්‍රකාශ කරවුන්නේ බරපතල ප්‍රකාශ කරන්නේ ඔබේ කඳවුරේ ප්‍රධාන නායකයින් ඉලක්ක කරගෙන. එතකොට ඒක පෞද්ගලික කාරණාවක්ද කියලා ආයෙත් දෙපාරක් හිතන්න වෙනවා. එතන කණ්ඩායම් කිහිපයක් එකතු වෙනවා, දේශපාලන පක්ෂ කිහිපයක් යනවා. ඒ ගන්න තීන්දුව තීරණ පිළිබඳව ඔවුන් සෑයීමකටපත් වෙන්නේ. ඒවා ප්‍රසිද්ධිය විවේචනය කරනවා. ප්‍රධාන අවස්ථාවල විවේචනය කරේ ඔවුන් වගකීම් දරමින් නැමැති තනතුරු තියාගනිමින්. ඒ කියන්නේ ඔවුන්ට තියෙන බලය, තනතුර, වරප්‍රසාදය ඔවුන්ට අයිමි වෙයි කියන අභියෝගයත් අතේ තියාගෙන තමයි ඔවුන් එහෙම හැසිරෙන්නේ. මම හිතන්නේ දැන් අපිටත් සමහර තැන්වල සමහර තීන්දුව තීරණ පිළිබඳව සමහරලාට අපිත් අකමැති තැන් තියෙනවා. සමහරලාට සියලු දෙනාම සතුටු කරන්න බෑ ගන්න හැම තීන්දුවක්ම. එහෙම මේ ආණ්ඩුවක වගකීම් වෙනුන නිවැරදි තීන්දුව ගැනීම. සියලු දෙනාම සතුටු වෙන තීන්දුව වලට වැඩිය නිවැරදිම තීන්දුව ගන්න එක. එතකොට සමහරලාට මේ තීන්දුව තීරණ පිළිබඳව විවේචනය කිරීම පිටතදී කරනවට වඩා අභ්‍යන්තරයේ කිරීම තමයි වඩාත් සුදුසු කියන එක තමයි මගේ මතය වෙලා තියෙන්නේ. ඒ සමහර ප්‍රකාශයන් මම දැක්කේ අතරම මම දැක්කේ සමහර ප්‍රකාශයන් වල එක පුද්ගලයෙක් ඉලක්ක කරගෙන යම් චෝදනා එල්ල කරලා මුළු රටක්ම ඒකට පීඩනයට පත් කිරීම නොසුදුසුයි කියන එක. දැන් සමහර තැන්වලදී මේ කවුරු හිතනවා නම් මෙන්න මේ පුද්ගලයාත් එක්ක මට ප්‍රශ්නයක් තියෙනවා, පෞද්ගලික ප්‍රශ්නයක් තියෙනවා, ඒක නිසා මට බාර දීලා තියෙන වගකීම මම ඉෂ්ට කරන්නේ නැතුව මේක එයාගේ පිට දාලා තියෙන එක ජනතාව තේරුම් ගනී කියන එක නෙවෙයි අපිට පැවරලා තියෙන වගකීම. අපිට පැවරලා තියෙන වගකීම පෞද්ගලික උමනාවක් මත කරපු දෙයක්ද? සමහර ප්‍රකාශ මම දැක්කා පෞද්ගලිකව ඉලක්ක කරගෙන කරපුව. ඒක අපි අනුමත කරන්නේ නැහැ කවුරු කරත්. පෞද්ගලිකව කරන දේවල් Tamanට යම් කිසි ගැටලුවක් තියෙනවා නම් මම විශ්වාස කරනවා ඒක ගිහිල්ලා පෞද්ගලිකව සාකච්ඡා කරලා කළ යුතුයි කියන එක. දැන් අපිට පැවරලා තියෙන වගකීම් තුල දැන් සමහරවිට අපිට ඉල්ලන හැමදේම අපිට ලැබෙන්නේත් නැහැ. දැන් දීවර මාත්‍ය තැන්සේ සමහරලාට අපිත් ඉල්ලපු අවස්ථා තියෙනවා ගිහිල්ලා ඉන්ධන සහනාධාර දෙන්න, අපේ දීවර කර්මාන්තරි මීට වඩා බදු සහන දෙන්න, ආනයනික බදු ඉවත් කරන්න,
මේ අපිට අවශ්‍ය තව මුදල් දෙන්න. ඉතින් අපිට සමහරලාට මේ හැමදේම ලැබිච්ච නැති අවස්ථා තියෙනවා. නමුත් ලැබුණ නැහැයි කියලා අපි කරන්න ඕන ඉලක්ක සපුරා ගැනීම සඳහා ඒක බාධාවක් නෙවෙයි. අපිට වෙනත් විකල්ප හොයන්න පුළුවන්. දැන් මම උදාහරණයක් කියන්නම්. ඩී.වී. චානක රාජ්‍යමතුමා විශේෂයෙන්ම ගුවන් සේවා විෂය භාර රාජ්‍යමතිවර හැටියට ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් ආයතනය ඇතුළු ආයතන ගණනාවක් තියෙන්නේ ඒ රාජ්‍ය අමාත්‍යාංශයට. ඒ රාජ්‍ය අමාත්‍යාංශයේ මෙතෙක් කල් තිබුණු ක්‍රමවේදය තමයි සාම්ප්‍රදායික ක්‍රමවේදය මහා භාණ්ඩාගාරය මත තමයි යැපෙන්නේ. ඩොලර් මිලියන 25ක් පමණ හැම අවුරුද්දෙම මහා භාණ්ඩාගාරයෙන් ගන්නවා පඩි ගෙවන්න, ඉන්ධන සඳහා ගෙවන්න. ඒ නිසා ඒක පුරුද්දක් හැටියට තිබුණේ. මම දන්නවා මුදල් ඇමතිවරයා පහුගිය අවුරුද්දේ චානක ඇමතිවරයා කිව්වේ මේ සැරේ මුදල් දෙන්නේ නැහැ. ඔබ විකල්ප ක්‍රමයක් හොයාගන්න. ඉන්ධන වලට මුදල් පවා මහා භාණ්ඩාගාරයෙන් දෙන්නේ නැහැ. ඔබ කරන මේ ව්‍යාපෘති වලින් ඔබ කරන ඒ ලැබෙන මුදල් වලින් ඒක කළමනාකරණය කරගන්න, වියදම් අඩු කරගන්න. ඒ නිසා ඒක 3-4 වතාවක් කිල්ලෝ 3-4 වතාවම ලැබුන්නේ නැහැ. ඊට පස්සේ හැබැයි ලැබුන්නේ නැහැ කියලා ගිහිල්ලා උද්ඝෝෂණය කරන්න ගියේ නැහැ. ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් ආයතනය වැහුවෙත් නැහැ. හැබැයි ඒ ආයතනයේ පළවෙනි වතාවට දෙසැම්බර් මාස වෙනකොට අර ඔපරේටින් ප්‍රොෆිට් එකක් කියන තත්ත්වයට පත් කරා. ඒ මහා භාණ්ඩාගාරයෙන් මුදල් මත යැපෙන්නේ නැතුව ඉන්ධන සඳහා අවශ්‍ය මුදල් ටික හොයාගෙන අවශ්‍ය සංශෝධන කරලා මූල්‍ය කළමනාකරණයක් කරලා ඒක කරගෙන තියෙනවා. එහෙම කරපු අමාත්‍යංශ ගණනාවක් තියෙනවා මනෝජ. අපි ඒ නිසා අපි ලබා දීපු වගකීමෙන් උපරිම දේ ඉෂ්ට කිරීම සඳහා අපිටත් කරන්න පුළුවන් දෙයක් තියෙනවා නම් ඒක කළ යුතුයි. යම්කිසි බැරිම තැන තමයි අපි ගිහිල්ලා කතා කරන්න ඕන අභ්‍යන්තරේ කතා කළ යුතු දේවල්, කැබිනට් මණ්ඩලයේ කතා කළ යුතු දේවල්, කණ්ඩායම් රැස්වීමේ කතා කළ යුතු දේවල්. ඒ නිසා මම දකිනවා කැබිනට් මණ්ඩලයේ කණ්ඩායම් රැස්වීමේ කතා කළ යුතු සමහර දේවල් ප්‍රසිද්ධියේ කතා කිරීම සහ විශේෂයෙන්ම පුද්ගලයන් ඉලක්ක කරගෙන කතා කිරීම තුළ ඒ ආණ්ඩුවේ පැවැත්මට අභියෝග කිරීම, එහෙම නැත්නම් ජනාධිපතිතුමාගේ තීරණ කැබිනට් මණ්ඩලයේ සාමූහික තීන්දුව අපි දැක්කම කැබිනට් මණ්ඩලයේ සාමූහික තීන්දුව උනත් අධිකරණයේ පවා අභියෝගයට ලක් කරා. හැබැයි අධිකරණයේ අභියෝගයට ලක් කරා කියලා ජනාධිපතිතුමා ඒ ඇමතිවරු ඉවත් කරන්න කටයුතු කරේ නැහැ. අධිකරණ ක්‍රියාවලිය යන්න දුන්නා. අධිකරණ ක්‍රියාවලියේදී අධිකරණයෙන් ඒක ප්‍රතික්ෂේප කරා. නිසා එහෙම තැන්වලදී මම හිතනවා මීට වැඩිය නම්‍යශීලී විය යුතු තිබුණා, සාකච්ඡා කළ යුතු තිබුණා. උන්ට සමහරට වෙනත් අපිට දැක්කපු නැති ප්‍රශ්න ඇති, අපි දන්නේ නැහැ. නමුත් එය නෙවෙයි හැසිරිය යුතු ආකාරය කියන එක තමයි මම ජ්‍යෙෂ්ඨයෙක් නොවුනත් අපිට වඩා ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ. ඔවුන්ගේ අභියෝගයත් එක තැනකට අරගෙන අපි බැලුවොතින් ඔවුන් යම් අභියෝග කරා, ආණ්ඩුව විවේචනය කරා, සහ ඔවුන් කිව්වා සමහර දේවල් කැබිනට් එකේ කතා කරන්න ඉඩ හම්බ වෙන්නේ නැහැ. ඒ හින්දා තමයි එළියට අරගෙන ආවේ. අපි මුලින් විවිධ උත්සාහයන් කරලා බැලුවා කියලා. ආණ්ඩුව පැත්තෙනුත් කිව්වා සාමූහිකත්වය රකින්න බැරි නම්, තමන්ගේ විෂය ඇතුලේ ඒ වැඩේ කරගෙන යන්න බැරි නම් ඒ වගකීම වෙන කෙනෙකුට දෙන එක හොඳයි කියලා. දැන් ඔය අභියෝගත් එක්කම අනිත් පැත්තට බැලුවොතින් මේ වෙලාවේ බොහෝ දෙනෙක් කතා කරන ප්‍රශ්නයක් තමයි හැම දෙයක්ම හිර වෙන්න හේතුව, පෝලිං හැදෙන්න, බඩු නැති වෙන්න ඔක්කොටම හේතුව රටේ සල්ලි නැති එක, ඩොලර් නැති එක කියලා. ඒකට එහෙම බැලුවට පස්සේ ඒ කඳවුරෙන් ආයි ප්‍රශ්න කරයි ඔබේ කඳවුරට. එතකොට මුදල් ඇමතිවරයා සමත්ද කියලා, ඔහුගේ විෂය ඔහු සමත්ද කියලා. නම් මේ වෙලාවේ මනෝජ් මම හිතන්නේ අපි සියලු දෙනාම සාමූහිකව මේ වගකීම් බෙදා ගන්න වෙනවා. ඒක එක්තරා මේක මේ අපේ රටේ මේ ඇති වෙලා තියෙන තත්ත්වය මේ පහුගිය අවුරුදු 2කට පමණක් ලොකු කළ බෑ. අපි කාලාන්තරයක් තිස්සේ විවිධ රජයන් යටතේ විවිධ ගත්ත ප්‍රතිපත්ති තීන්දුව, සමහර ඒවා අපි නිවැරදි තීන්දුව වෙන්න පුළුවන් ඒ වෙලාවට. නමුත් අපිට පේනවා අපේ රට තුල අවුරුදු 5ට එහෙම නැත්නම් ඒ පාලන තන්ත්‍රය ඇතුලේ වුණත් විවිධ අවස්ථාවලදී අපේ ප්‍රතිපත්ති තීන්දුව වෙනස් වෙලා තියෙනවා. අපිට සැලසුමක් තියනොද තවමත් අපේ රටට වෙළඳ ප්‍රතිපත්තියක්, අපේ රටට බලශක්ති ප්‍රතිපත්තියක්, අපේ රටට දීවර ප්‍රතිපත්තියක්, අපේ රටට කෘෂිකර්ම ප්‍රතිපත්තියක්. එන මේ කියන කාරණා පිළිබඳව අපි ගැඹුරින් අධ්‍යයනය කළ යුතුයි. නමුත් අපි බලශක්තිය සම්බන්ධයෙන් අපිට ප්‍රතිපත්තියක් තිබුණා නම් මීට වඩා වහලවල වල සෝලර් පැනල් තියෙන්න තිබුණා. දැන් ඒක තමයි අනිත් තියෙන ගැටලුව මනෝජ්. දැන් අතිගරු ජනාධිපතිතුමාගේ පළවෙනි කතාවේදී ඔබ හුම්කන් දුන්නොත් පළවෙනි කතාවේදීම එතුමා කිව්වේ පුනර්ජනීය බලණය වෙන්න කියලා. මේ ඉන්ධන අර්බුදයක්, කොවිඩ් වසංගතයක් මේ කිසිසේත් නැති අවස්ථාවක. හැබැයි අවුරුදු 2ක් තිස්සේ මේක ටිකක් අමාරු කාරණා. දේශපාලඥයන්ට ඇඟිල්ල දික් කරන එක පහසුයි, ලේසි, විවේචනය කිරීම ලේසි. නමුත් අපි දකිනවා සමහර තැන්වලදී ඒ ගන්න දේශපාලන හෝ ප්‍රතිපත්ති තීන්දුව ක්‍රියාත්මක කරන
සමහරවිට රාජ්‍ය නිලධාරීන්ගේ සමහරවිට ආයතනවල විවිධ හේතු හින්දා මේවා සමහරවිට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. දැන් ගිය අවුරුදු 5 ගත්තොත් එහෙම ගිය අවුරුදු 5 එක අලුත් බලාගාරයක් වෙනුවෙන් ප්‍රතිපත්ති වැඩසටහන් ක්‍රියාත්මක වෙලා නැහැ. අපේ හැම අවුරුද්දම 5%ක 10%ක අපේ විදුලි බලය පිළිබඳ ඉල්ලුම අපේ වැඩි වෙනවා. ඉල්ලුම් වැඩි වුණාට අපේ සැපයුම ගැන සැලසුම් කළ තිබුණා. අපිට මතක ඇති නොරොච්චෝලේ බලාගාරය ඉදිකිරීම වෙනුවෙන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කටයුතු කරන කාලේ හිටපු ජනාධිපතිතුමිය කිව්වා විශාල මේ කොමිස් මුදලකට අත්වලා තමයි මේ ව්‍යාපෘතිය කරන්න කියලා. ඒකට විශාල විරෝධයක් ආවා. අද නොරොච්චෝලේ නැත්තම් අපි අද මං හිතන්නේ පැය 18ක් 20ක් විතර අපි අඳුරේ ඉන්න තත්ත්වයටපත් වෙනවා. නොරොච්චෝලේ බලාගාර ඉදිකිරීම තුලින් තමයි අපේ තිබුණු රුපියල් 50ක පමණ තිබුණු පිරිවැය යුනිට් එකකට තිබුණු පිරිවැය රුපියල් 26කට පමණ ප්‍රමාණයකට අඩු වුණේ. එතකොට මේ සෝලා පද්ධති ගැන වුණත් දැන් මම පෞද්ගලික අත්දැකීමෙන් දන්නවා මේ රජයේ නියෝජනය කරන ඇමතිවරයෙක් മന്ത്രിවරයෙක් ඒ වුණත් දැන් මගේ නිවසෙත් සෝලා කටයුත්ත කළා මීට මාස 6කට ඉස්සෙල්ලා මාස 4කට වැඩි කාලයක් ගියා විදුලි බල මණ්ඩලයේ සඳහා අවශ්‍ය සම්බන්ධතාවය ලබා ගන්න. ඒතර මම දන්නවා ඇමතිවරයෙක් හැටියට මට ඒ තරම් මහන්සි වෙන්න සිද්ධ වුණා නම් අනෙකුත් ජනතාවට කොයිතරම් දුරට මහන්සි වෙනවද කියන එක. ඇත්තට මේ වෙලාවේ සංවාදයේ තියෙනවානේ. ඒ කියන්නේ සෝලා පැනල් හරහා නිෂ්පාදනය කරන විදුලි ධාරිතාව ප්‍රධාන පද්ධතියට આવොත් ඒ ග්‍රිඩ් එකේ අසමතුලිතතාවයක් ඇති වෙන්න පුළුවන්. මේ වගේ තත්ත්වය ප්‍රධාන පද්ධතියට ගන්න බෑ කියන මෙගාවොට් 400ක් පමණ තියෙනවා. එහෙම සූර්ය පැනල් ඉදි කරපු ඒවා ගන්න පුළුවන්. දැන් ඒක අපි පහුගිය සතියේ රැස්වීමේදී සාකච්ඡා වුණා. ජනාධිපතිතුමා ගිය මාසේ එහෙම කොච්චර ප්‍රමාණයකට අයදුම් පත්‍ර තියෙන ප්‍රමාණයකට අවස්ථාව දුන්නද කියන එක. ඒතර තවත් විශාල ප්‍රමාණයක් තියෙනවා එහෙම දෙන්න. හැබැයි අපි ඒක කරන ගමන් ග්‍රිඩ් කැපැසිටි එක වැඩි කරන්න ඕන. සෝලාර් පැනල් එක දාන එක විතරක් නෙවෙයි. ඒකට අවශ්‍ය පසුබිම නිර්මාණය කිරීම. හැබැයි සමහර වෙලාවට අපිට පේනවා සමහරු මේ පුනර්ජනනීය බල ශක්තිය කියන එකට අකමැති පිරිස් ඉන්නවා. මොකද ඩීසල් බලාගාර නැත්නම් ප්‍රයිවට් පර්චේසින් මේවායින් යනකට විශාල වශයෙන් මුදල් ඉපයීම කියන කාරණාව පුරුද්දක් බවට පත් කරගත්ත කණ්ඩායමකුත් ඉන්නවා. ඒ නිසා මේ විකල්ප පුනර්ජනනීය බලය කියන එක ජනාධිපතිතුමා ඇත්තටම දැන් ඔබ බලන්න මොන ආණ්ඩුවේද ලංකාවේ ආණ්ඩුවේ තුන පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් වෙනමම රාජ්‍ය අමාත්‍යාංශයක් ඇදුවේ. වෙනම අමාත්‍යාංශයක්. ඒකට වගකීම් පැවරුවේ. දැන් මට පවර්ලා තියෙන වගකීමේ මම දන්නවා දීවර අමාත්‍යාංශයේ රාජ්‍ය අමාත්‍යවරයා හැටියට මට වගකීම් පවර්නකට සමහරවිට මේ නම් දානකට සමහරු විහිළු කරා. විසිතුරු මත්ස්‍ය කර්මාන්තයේ, මිරිදිය මත්ස්‍ය කර්මාන්තයේ, ඉස්සන් කර්මාන්තයේ, බහුදිරි දීවර කටයුතු, අපනයන සංවර්ධන කටයුතු මේ වගේ නම් දානකට වේවැල් අපි මැටි පිත්තල වගේ එහෙම දානකට ඇයි මේවා දාන්නේ කියන එක. හැබැයි මේ විෂය පතන් වල පැහැදිලිවම ඒ අමතිවරුන්ට වෙන වෙනම වගකීම් පවර්ලා තියෙනවා මෙන්න මේ විෂය පිළිබඳව අවධානය යොමු කරන්න කියලා. දැන් මගේ විෂය පතේ තියෙන එකක් තමයි මනෝජ් මේ හැම එකක්ම ඇතුළෙම තියෙනවා පුනර්ජනනීය බලශක්තිය පාවිච්චි කරලා දීවර යාත්‍රාවල පිරිවැය අඩු කරන්න පුළුවන්ද කියන එක බලන්න කියලා. ඩීසල් වෙනුවට වෙනත් සෝලා භාවිතා කිරීම, සුළං බලය පාවිච්චි කිරීම, භූමි තෙල් වෙනුවට වෙනත් විකල්ප එකක්. අතර මගේ විෂය පතය ඇතුළේ තියෙන 20 ගානකින් තවමත් මට ස්ථිර විසඳුමක් ගන්න බැරුව තියෙන තැන තමයි ඒක. නමුත් අපි යම් කිසි දුරක් ගිහලා තියෙනවා සෝලා පැනල් භාවිතය දැන් බහුදින දීවර කර්මාන්තයේ යාත්‍රාවල බොහෝමයක් සිද්ධ වෙනවා. අඩුම තරමේ රේඩියෝ එකට අර GPS යුනිට් වලට අවශ්‍ය පවර් එක දැන් සෝලා පැනල් වලින් අපි ගන්නවා. හැබැයි අපිට මේවා පිළිබඳව අවධානය යොමු කරන්න කියලා දීලා තියෙනවා. එතකොට මම දකින්න අඩුවක් පහුගිය අවුරුදු දෙකේ මේ පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් ගත්ත මහන්සිය මදි කියන එක තමයි මම දකින්නේ ඒ වගකීම් පැවරුණු පිරිස අතරින් විශේෂයෙන්ම අපි මේ පිළිබඳව මීට වැඩි අවධානය යොමු කරා නම් දැන් LNG බලාගාරය නිව් ෆෝර්ට්‍රස් යුග දනවි මේවා එනකට ආපු විරෝධය. අතරම අපි බලන්න ඕන දැන් සමහරු බන්දක මතයක් තිබුණා මේ ගෑස් නලය ආවට පස්සේ ඇමරිකාවට ඕන විදිහට ගෑස් නලය වහයි ගෑස් නලය වහුවොත් එම අපේ රටට ගෑස් නැති වෙයි කියලා. දැන් ආයෝජනයක් කරලා යම්කිසි පුද්ගලයෙක් ගෑස් නලය වහනවා නම් ඒකේ උන්ට ලැබෙන ප්‍රතිලාභයක් නැහැ. මොකද ආයෝජනය කරන ඕනෙක් කෙනෙක් බලන්නේ පුළුවන් තරම් නලය ඇරලා තියන්න. නලය අරින්න තමයි උන්ට මුදල් උපය ගන්න පුළුවන් වෙන්නේ. කවුරු එල්ලා ඩොලර් මිලියන 250 කරි 300 කරි ආයෝජනයක් කළා නලය වහලා තියනවා නම් ඒකේ ආදායමක් උන්ට ලැබෙන්නේ නැහැ ඒ ආයෝජනෙට. නිසා එවැනි තර්ක එවැනි දේවල් තුලින් සමහරලාට අපේ රටේ ජනතාවගේ මතය වෙනස් කරා. මම පෞද්ගලික විශ්වාස කරනවා අපි බොහෝ දේවල් රාජ්‍ය පෞද්ගලික හවුල් ව්‍යාපාර හැටියට යා යුතුයි. මේක හැම එකක්ම ආණ්ඩුවෙන් කළ යුතුයි කියලා නැහැ. මේ අපිට පුළුවන් නම් බලශක්තිය අර්බුදය වෙනුවෙන් පෞද්ගලික අංශය ගෙනල්ලා ආයෝජනය කරලා ඔවුනුත් හවුල් කරගෙන ජනතාවට අවසානයේදී අවශ්‍ය වෙන්නේ සේවාව. ඒ සේවාව අකණ්ඩව දෙන්න පුළුවන් කවුරු හරි ඉන්නවනම් ඒ සේවාව වර්තමානයේ දෙන මිලට වැඩිය අඩු මුදලකට දෙන්න පුළුවන් නම් ඒක සාධාරණ මුදලක් වෙන්න පුළුවන් නම් අන්න ඒ තැනට තමයි අපි ගෙනියන්න ඕනේ. අපි ලෝකේ දැන් මම ඕස්ට්‍රේලියාවේ කාලයක් හිටියා.
ඉගෙන ගත්තා ඇමරිකාවේ කාලයක් ඉගෙන ගත්තා අපි ඒ ඉගෙන ගන්න කාලවලත් ඒ බලවත් රටවල් වල වුණත් අපිට තියෙනවා මේ අවස්ථාවක් තෝරගන්න කාගෙන්ද අපි විදුලිය ගන්න කියන එක කාගෙන්ද අපි ගෑස් එක ගන්න කාගෙන්ද අපි ජල සම්බන්ධතාවය ගන්න ඒක මේ විදුලි බල මණ්ඩලයෙන්ම ගන්නවා කියන එක නෙවෙයි අපි කල්පනා කරලා බලන්න ඕන අපිට පහසු එක මොකද්ද හොඳම සේවාව සපයන්නේ මොකද්ද හොඳම ප්‍රතිලාභය අපිට ලැබෙන්නේ. ඒතර ඒ තෝරා ගැනීම තියෙන්න ඕන. දැන් අද ඇත්තටම මේ තෝරා ගැනීම නැහැ. ඒක ඒකාධිකාරයක් තියෙන්නේ. ඒකාධිකාරයක් ඇතුළේ අපි කියනවා අපි විදුලිය මෙන්න මේක දෙනවා. විදුලිය නොදෙන කාලේ අපි කියන්නෙත් නැහැ. විදුලිය දෙන කාලේ අපි කියන්නෙත් නැහැ. විදුලියට ගන්න පිළිබඳව ජනතාවට අපි කියන්නෙත් නැහැ. ඒ නිසා ඒකේ ලොකු අවාසියක් තියෙනවා. මොකද දැන් අපි අපේ විදුලි බල මණ්ඩලය ගත්තොත් එහෙම රුපියල් මට මතක විදිහට රුපියල් 22ක් සහ 26ක් අතර මුදලක් වගේ යනවා යුනිට් එකකට පිරිවැය. හැබැයි දැන් අඩුම පාවිච්චි කරන තීරු වලින් අය කරන්නේ දැන් සමෘද්ධි ප්‍රතිලාභින් වගේ අර යුනිට් 10ට වගේ අඩු ඒ කට්ටියකින් ගන්න රුපියල් 3.50යි රුපියල් 5.50යි. එතකොට ඉතාමත්ම වැඩි බරක් දරනවා විදුලි බල මණ්ඩලය මේ පිරිවැය පාලනය කරන්න. දැන් අර කියන්නේ විදුලි බල මණ්ඩලය පාඩුයි ඛනිජ තෙල් සංස්ථා පාඩුයි කියලා ජනතාව අහනෝනේ අපි තෙල් ගහන්නේ සල්ලි දීලා කොහොමද පාඩු වෙන්නේ? අපි විදුලිය ගන්නේ මේ ලයිට් බිල ගෙවලා කොහොමද පාඩු වෙන්නේ කියලා. පාඩු වෙන්නේ අපේ නිෂ්පාදන පිරිවැයට වැඩිය ඉතාමත්ම අඩු මුදලකට තමයි අපි ඒක ලබා දෙන්නේ. ඒතර ඒ තියෙන ગેප් එකක් තියෙනවා. ඒතර ඒ ગેප් එක පියව ගැනීම සඳහා අපි වෙනත් විකල්ප කරන්න ඕන. ඒතර ජනාධිපතිතුමා අවුරුදු 2ක් තිස්සේ කියන්නේ සූර්ය පැනල් දෙන්න සමෘද්ධි ප්‍රතිලාභී පවුල් ලක්ෂ 18ට. ඒ නිවාසවල හයි කරන්න. හැබැයි මම දන්නේ මොකක්ද හේතුව කියලා විදුලි බල මණ්ඩලයේ ඇතුලේ ඉන්න විවිධ වෘත්තීය සමිති, විවිධ ඉංජිනේරු සමිති. අපි මේ උගත්ම පිරිස කියලා කියන්නේ. ඒ පිරිසගේ තියෙන කඹ විවිධ තියෙන හේතු නිසා මේ සත්‍ය මගහැරලා ගිහින් තියෙනවා. පෞද්ගලිකව ඇත්තටම කනගාටු වෙනවා මේ අවුරුදු 2ක් තිස්සේ කරන්න තිබිච්ච ව්‍යාපෘති නැති කිරීම සම්බන්ධයෙන්. ඇත්තටම අර මාෆියා කියන එක වචනේ වඩාත්ම ගැලපෙනවා එතනට. සමහර තැන්වල අපි දැක්කා මීට මාස 3කට ඉස්සෙල්ලා විදුලි බලය අපි කිසි ගැටලුවක් තිබුණේ නැහැ. නොරොච්චෝලේ බලාගාරය හිතාමතා සමහර පිරිස සක්‍රිය කරා. සමහරව විදුලිය කපනවා කියලා කිව්වා. ඇවිල්ලා වෘත්තීය ක්‍රියාමාර්ගවලදී. සමහරව ඇවිල්ලා අකණ්ඩව තියෙන දේවල් හිතාමතා කඩාකප්පල් කරා. හැබැයි මේ පිළිබඳව මම හිතන්නේ අපි මීට වඩා ක්‍රියාත්මක වෙලා තිබුණා නම් මීට වැඩිය තදින් කටයුතු කරලා තිබුණා නම් මම හිතනවා ඒක අපිට පාලනය කරගන්න තිබුණා. මම දැනුත් විශ්වාස කරනවා මේ ඒකාධිකාරය අනිවාර්යයෙන්ම කඩා බිඳ දැමිය යුතුයි කියන එක. නැත්තම් මේකේ ඒක මැතිවරණ වල ජයග්‍රහණය දිනවද නැද්ද කියන එක ජනතාව ඒ වෙලාවේ තීන්දුව කරයි. නමුත් මැතිවරණ වල මොන ප්‍රතිඵලය ආවත් මම නම් සතුටු වෙනවා අපිට කරන්න පුළුවන් නම් විදුලි බල මණ්ඩලයේ මේ තියෙන මේ ඒකාධිකාරයක් ගොඩනගාගෙන තියෙන මේ ආයතනවල ඒකාධිකාරය කඩලා ජනතාවට අවශ්‍ය පහසුකම් ටික ලබා දෙන්න තත්ත්වයටපත් කරනවා. හොඳයි. අපි ඉතා ඉක්මනින් නැවත විරාමයක් ලබා ගන්නවා. විරාමෙන් අනතුරුව අපි හමු වෙමු. Net FM Unlimited. දිවර රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මැතිතුමත් එක්ක අපි අන්ලිමිටඩ් සංවාදයේදීලා ඉන්නේ. මේ මොහොතේ අපි මුහුණ දෙන අර්බුද සම්බන්ධයෙන් රජයේ පාර්ශවයේ අදහස් අපි විමසීමක් සිදු කළේ. කොහොමුණත් අපි දැක්කා රාජ්‍ය අමාත්‍යතුමා ඇමතිවරු දෙන්නෙක් අයින් කරා තමයි ඒක ජනාධිපතිවරයා ගත්තු තීරණයක්. හැබැයි ආණ්ඩුවට එකපාර කලබල වුණා වගේ දත් මන්ද. දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙත් එක්ක සාකච්ඡාවක් තිබුණා. ඔවුන්ගේ යෝජනාව පරිදි සර්වපාක්ෂික සමුළුවකට යන්න තීරණය කරලා තිනවා. ආණ්ඩුව එකපාරට කලබල වුණාද? නෑ, ආණ්ඩුව කලබල වීමක් නෑ පනෝජ්. නමුත් මම හිතනවා එක සමහරලාට එළියේ පේන්න පුළුවන් ඇති වැරදි තීන්දුවක් කලබලලා ගත්ත තීන්දුවක් හැටියට. නමුත් මේක අතිගරු ජනාධිපතිතුමත් අවස්ථා කීපයක් සාකච්ඡා කරපු කාරණාවක්. විශේෂයෙන්ම ආණ්ඩුවක් ඇතුලේ විනය ආරක්ෂා කිරීම පිළිබඳව, ආණ්ඩුවක් ඇතුලේ ගන්න තීරණ පිළිබඳව සාමූහික කටයුතු කිරීම පිළිබඳව, ඒ වගේම මම හිතනවා ඒක ජනාධිපතිතුමා පහසුවෙන් ගත්ත තීරණයක් නෙවෙයි. ජනාධිපතිතුමාට තාමත්ම අමාරු තීරණයක්. මොකද ජනාධිපතිතුමා තාමත්ම ළඟින් වැඩ කටයුතු කරපු, ජනාධිපතිතුමාව බලයට පත් කරන්න විශේෂයෙන්ම ඉදිරියේම කටයුතු කරපු අමාත්‍යවරු දෙදෙනෙක් තාමත් එතුමාගේ සුහදත්වය ඔවුන් එක්ක තියෙනවා. ඒකෙන් කිසිම කලබල වීමක් තුල ගත් එකක් නෙවෙයි. නමුත් ආණ්ඩුව ඇතුලේ අපි අර දේශපාලනය වෙනුවෙන් වෙන් කරපු කාලය, පහුගිය කාලේ ප්‍රමාණවත් නැහැ කියලා තමයි බොහෝ දෙනෙක්ගේ මතය තිබුණේ. රටේ අපි රාජ්‍ය පාලනය පිළිබඳව කටයුතු කරාට මේ දේශපාලන කාරණා පිළිබඳව ඒ නිසා තමයි ජනාධිපතිතුමා වෙලාවක් දුන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනෙකුත් පක්ෂවල නියෝජිතයන්ට
අවස්ථාවක් දීලා තිබෙනවා. හැබැයි අපි දන්නවා දැන් ජනාධිපතිතුමා පහුගිය කාලෙත් කැබිනට් මණ්ඩලය හැම සතියකටම රැස් වුණා වගේම රාජ්‍යමතුරු හැටියට අපිටත් මාසයකට වතාවක් දුන්න අවස්ථාවක් ඇවිල්ලා කතා කරන්න. සම්බන්ධර කමිටුවල සභාපතිවරුන්ට අවස්ථාව දුන්නා. මේ හැම අවස්ථාවෙදිම මේ ගැන කතා කරා. නමුත් අපි තේරුම් ගන්න ඕන රටේ තිබෙන තත්ත්වය ගෝලීය වශයෙන් අපිට තියෙන අභියෝග මේ හැම එකක් මැද්දේ මේ තාමත්ම අසීරුම මම හිතනවා අපේ රටේ ඉතිහාසයේ අමාරුම අසීරුම අධියර කීපය තමයි අපි ක්‍රියාත්මක වෙන්නේ. එතකොට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා සමහරලාට පහුගිය කාලේ ගත්ත තීන්දුව දැන් එන්නත් කරණය පිළිබඳව ඔබට මතකද තිබුණු මතය කොවිඩ් පාලනය පිළිබඳව සමහරු විපක්ෂ පිරිස් සංචාරක කර්මාන්තවල අපි දොර විවෘත කරනකට අපිට කරපු ප්‍රකාශයන් දේශීය කර්මාන්ත නගා සිටුවීම වෙනුවෙන් අපනයන භෝග 16ක් අපි කහ ඇතුළු භෝග 16ක් ආනයනය කිරීම තහනම් කරලා ගත්ත වැඩපිළිවෙලට තිබුණු විවේචන. නමුත් මේ හැම එකක් මැද්දෙම යම් යම් කර්මාන්තවල යම් යම් දේවල් වල අපි සාර්ථකත්වයක් ලබා දෙනවා. දැන් මගේ උදාහරණයක් ගත්තොත් මගේ අමාත්‍යංශයේ මට පැවරිච්ච එකක් තමයි ටින් මාළු. අපි අපේ රජය බාර ගන්න වෙලාවේ අපේ රටේ අවශ්‍යතාවය ගත්තම දවසකට සාමාන්‍යයෙන් 2,75,000ක් පමණ වුණ ටින් මාළු. ඒතර 2,75,000න් මනෝජ් 1,80,000ක්ම ආනයනය කරේ. අපේ රටේ නිෂ්පාදනය කරේ සාමාන්‍යයෙන් 90,000ක පමණ ප්‍රමාණයක් පමණයි 1,85,000ක් ආනයනය කරා. එතකොට මේ 90,000 නිෂ්පාදනය කරපු කර්මාන්තශාලාවක් අපි ගැනලා සාකච්ඡා කරමු. උන්කව ධාරිතාව වැඩි කරගන්න. හැබැයි අපිට අවුරුද්දක කාලයක් දෙන්න යම් බදු සහනයක් දෙන්න ආනයනය කරන ඒවායේ බදු අපේ පිරිවැයට වැඩි කරන්න එපා. අඩු කරන්න එපා. එහෙම වුණොත් එම උන්ට තරම් කරන්න බෑ කියලා. ඒ නිසා අපි ඒක පිළි අරගෙන අවුරුද්දක් උන්ට දුන්නා. අද අවුරුද්දක් ඇතුලේ අපේ රටේ දේශීය වශයෙන් නිෂ්පාදනය කරන මත්ස්‍ය තොගවලින් ඇසුරුම් කරන ටින් මාළු ප්‍රමාණය 2,75,000 සීමාව ඉක්මවලා තියෙනවා. අපි මූලික කාලෙදී මේක කරන්නට රුපියල් 310ට 320ට තමයි තොග වෙළඳ පොළට නිකුත් කරේ ඒ ටින් මාළු. දැන් ඔවුන්ගේ නිෂ්පාදනය වැඩිවීම තුළ මට ගිය සතියේ ඔවුන් ලිපියක් කෙවුවා. ඔවුන්ගේ කර්මාන්ත ආයතන සියල්ලම එකතු වෙලා රුපියල් 275 මුදලට සතොස්ස සමූපකාරවලට සහ තොග වෙළඳ පොළට රුපියල් 290 ඉඳලා 300 මුදලට උන්ට දෙන්න පුළුවන් කියන එක. අපි යම් ප්‍රගතියක් ලැබලා තියෙනවා මේ වගේ කර්මාන්ත තුලින්. අපි බලාපොරොත්තු වෙන තවත් වර්ධනය වුණොත් එහෙම අපිට රුපියල් 250 වගේ සීමාවට මේ ටින් මාළු සාධාරණ මිලකට ප්‍රමිතියෙන් යුතු ඒවා දෙන්න පුළුවන් කියන මම මේ එක කර්මාන්තයක් ගැන කිව්වේ. මේවැනි කටයුතු සිද්ධ වෙලා තියෙනවා. නමුත් අපි ආණ්ඩුවක් හැටියට සමහර තැන්වලදී මම දැක්කා සමහරුන්ට පැවරිච්ච වගකීම් සමහරලාට ඉෂ්ට කරේ නැහැ. අතරම සමහරුන් ඒ විෂය පිළිබඳව සමහරුන්ට ලැබිච්ච විෂය පිළිබඳව සෑහීමටපත් වුණේ නැහැ. මොකද අපි දන්නවා මේ ආණ්ඩුව ඇතුලේ සමහරට කැබිනට් ඇමතිවරුන්ට ඇමතිකම් ලැබුණේ නැහැ. පහුගිය කාලෙ හිටපු සමහර කැබිනට් ඇමතිවරුන්ට හම්බුනේ රාජ්‍ය ඇමතිකම්. සමහරලාට රාජ්‍ය ඇමතිකම්වත් ලැබිච්ච නැති කොටසක් හිටියා. නිසා ඊටාත්ම අමාරුයි සියලු දෙනාට තනතුරු ලබා දෙන්න. 159ක් ඉන්නවා අපි කලින් කිව්වා වගේ 159න් ඉතාමත්ම සීමිත පිරිසක් තමයි මේ කටයුත්තට අපිට ගන්න පුළුවන් වෙන්නේ. හැබැයි දීපු කොටසෙත් ජනාධිපතිතුමා බලාපොරොත්තු වෙච්ච ඉලක්කවලට ගියා නම් බොහෝ දෙනෙක් මේ සමහර අර්බුද වලට අපිට විසඳුම් ලබා ගන්න තිබුණා. නිසා ඉදිරියේදී වුණත් මම හිතනවා මගේ පෞද්ගලික මතය ආණ්ඩුවක් රජයක් පවත්වාගෙන යාම සඳහා ඒ අවශ්‍ය තීන්දුව తీරන අවශ්‍ය වෙලාවට ගත යුතුයි. එහෙම නැති වුණොත් අනිකුත් පිරිසුත් අධෛර්යමත්පත් වෙනවා ඒ තුලින්. ආණ්ඩුවේ සුබවාදී කඳවුර ඉදිරියෙන් ඔබ නියෝජනය කරන බව පේනවා කංචන විජේසේකර රාජ්‍යමත්තුමා. හැබැයි ඔබ කිව්වා වගේ ජනාධිපතිතුමාව බලයට පත් කරන්න වැඩ කරපු ළඟින්ම හිටපු දේශපාලන අත්දැකීමකුත් තියෙන කණ්ඩායම් තමයි එළිය ගිහිල්ලා අරගල කරන්නේ. ඒකටත් මොකක් හරි හේතුවක් තියෙන්න එපා. අපි ගෙනාපු ජනාධිපතිතුමා කියන්නේ අපි මැදිහත් වුණු තැන බලය මාරු කරන්න අපි සටන් කරපු පිරිස්. එහෙමනම් එච්චර ළඟ ගැටෙන සම්බන්ධයක් කිට්ටු සම්බන්ධයකුත් තියෙනවා නම් ඇයි එහෙම නරක වැඩ කරන්න විදිහක් නැහැනේ. මම හිතන්නේ ජනාධිපතිතුමා ඒ ගැන වැඩි අවධානයක් යොමු කරයි. මොකද අපි ඇමති ධූර වලින් ඉවත් කරා කිව්වට අපි ඔවුන් එක තියෙන දේශපාලන සම්බන්ධය කපා හැරීමක් නෙමෙයි එතන සිදු කරලා තියෙන්නේ. ඒ නිසා අගමැතිතුමත් එක්කත් ඔවුන් මම හිතන්නේ සාකච්ඡාවක් සඳහා අවස්ථාවක් ඉල්ලලා තිබුණා. තාමත් සුහොඳව කටයුතු කරනවා. ඒ නිසා මම හිතනවා ජනාධිපතිතුමා තීන්දුව ජනාධිපතිතුමා ගත්තට අගමැතිතුමා ගැන එච්චර ප්‍රසාදයක් තිබුණේ නැහැ කියලා. මනෝජ් මේ තීන්දුව ගන්න වගකීම තියෙන්නේ ජනාධිපතිතුමාට. නමුත් මම දන්නවා ජනාධිපතිතුමත්
ඒ තීන්දුව ගන්නකට අගමැතිතුමා ඇමති මණ්ඩලයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරන අමාත්‍යවරු අපිත් එක්ක රාජ්‍ය අමාත්‍යවරු පසුපෙළ මන්ත්‍රීවරු කියන මේ කණ්ඩායම් සියල්ලම එක්ක සාකච්ඡා කළා තමයි ඒ තීන්දුව ගත්තේ. නැත්නම් ජනාධිපතිතුමා තනියම හිතලා නෑ මේ කට්ටිය අපි ඉවත් කරන්න ඕන කියන තීන්දුවෙන් නෙවෙයි. මේ සියලු දෙනාත් එක්ක සාකච්ඡා කරලා ඒක අමාරු තීන්දුවක්. ඒක ටිකක් අපේ කඳවුරේ අපිත් එක්ක එකට කටයුතු කරන ඕනම පුද්ගලයෙක් ඉවත් කිරීම කියන එක අපිට සතුටු වෙන්න පුළුවන් එකක් නෙවෙයි. ඒක කනගාටුදායක එකක්. නමුත් ජනාධිපතිතුමා අවසානයේදී ඒ වෙලාවේ අවශ්‍ය තීන්දුවක් ගැනීම වෙනුවෙන් ගත තීන්දුවක් හැටියට තමයි මම දකින්නේ ඒක. එකෙන් අදහස් වෙන්නේ මම කලින් කිව්වා වගේ දේශපාලන සම්බන්ධය සහ ඔවුන් එක්ක තියෙන සුහදත්වය ඈත්වීමක් ප්‍රතිපත්තියේ වෙනස් වීමක් කියන එක තවදුරටත් සාකච්ඡා කරයි. ඔවුන් අපේම කඳවුරේ අපේම පාර්ශවකරුවෝ. නිසා ජනාධිපතිතුමා මම හිතනවා ඔවුන් එක්ක තව ඉදිරියේදී සාකච්ඡා කරලා සමහර විට ඔවුන් නැවත වතාවක් අපේ කැබිනට් මණ්ඩලයේ සමාජිකයෝ බවට පත් වෙයි. අපි ඒක තල්ලු කරලා පැත්තක දාලා විපක්ෂයේ ඉන්න පිරිසක් බවට පරිවර්තනය කළා නෑ ඒ කණ්ඩායම. හැබැයි විමල් වීරවංශ මැතිතුමා කිව්වා මේ ජනාධිපතිවරයාට තියායි කිසිම කැබිනට් ඇමති දුරයක් නිලතලයක් දරන්න සූදානම් නෑ කියලා. මම දැක්ක එතුමා එවැනි ප්‍රකාශයක් කරලා තියෙනවා. නමුත් අපේ රටේ ඉතිහාසයේ දේශපාලඥයන්ගේ ප්‍රකාශ අපි ඇතුළු අපි සියලු දෙනාගේම කවදාවත් අපිට නිශ්චිත වශයෙන් මෙන්න මෙහෙම කරන්න නැහැ කියන එක කවදාවත් මම හිතන්නේ අපිට කළ නොහැකි දෙයක් අපිට අතීතයේ අත්දැකීම් එක්ක මම විශ්වාස කරනවා තියෙන යම් අර්බුදයක් තියෙනවා නම් ඔවුන්ට යම් ගැටලුවක් තියෙනවා නම් යම් පෞද්ගලිකව යම් කිසි විසඳාගත යුතු දෙයක් තියෙනවා නම් ඒක සාකච්ඡා කරලා ඕනම වෙලාවක විසඳාගත යුතුයි කියලා මම විශ්වාස කරනවා. නමුත් අපි ආණ්ඩුවක් හැටියට ඔබ මාව හැඳින්වුවේ ඉදිරි පෙළෙන්ම ආණ්ඩුවේ ප්‍රතිපත්තිය ආරක්ෂා කරන්න වෙනවා. අනිවාර්යයෙන්ම ආණ්ඩුවේ වැඩපිළිවෙල. මොකද අපිත් ජනාධිපතිවරයා බලයට පත් කරන්න විශාල කැපකිරීමක් විශාල කාර්යභාරයක් කරා. අපිත් 2015 නුගේගොඩ ඒ රැළියේ සිට විපක්ෂයේ නියෝජනය කරන පළාත් සභා මන්ත්‍රීවරු හැටියට ඒ වෙලාවේ අපි විශාල පිරිසක් ඒ වෙනුවෙන් කටයුතු කරා. තවත් බිම්මට්ටමේ විශාල පිරිසක් ඉන්නවා මේ වෙනුවෙන් කටයුතු කරපු. මේ වෙලාවේ රටේ තියෙන අභියෝගත් සමග අවිනිශ්චිතභාවයක් සමහරලාට මුළු රටේම ඇති වෙලා තිබෙනවා. නමුත් අපි විශ්වාස කරනවා අපි මේ වැඩපිළිවෙල විශේෂයෙන්ම අතිගරු ජනාධිපතිතුමා සමග අපිට ලබා දීලා තියෙන වගකීම් නිසියාකාරව අපි ඉෂ්ට කරොත් අපිට ජනතාව තුළ යම් විශ්වාසයක් දිනා ගැනීම සහ ජනතාවට අවශ්‍ය සේවාවන් අකණ්ඩව පවත්වාගෙන යන කියන කාරණා දෙක නිවැරදි විශ්ල කිරීම තුළින් මේ තත්වයෙන් අපිට එළියට එන්න පුළුවන් කියන එක මම පිළිගන්නවා. මේ වෙලාවේ ආණ්ඩුව ඉන්නේ ජනතාවගේ කෝණයෙන් බැලුවොත් අපි පාක්ෂිකයන්ගේ කෝණයෙන් බැලුවත් ඉන්නේ තාමත්ම අසියුරු තැනක. ඒකෙන් එළියට එන්න අභියෝගات මේ වගේ අභියෝග වලට මුහුණ දීලා තියෙනවා ඊට පෙර. ඒ සඳහා අත්දැකීම් තියෙන නායකයෝ ඉන්නවා අපේ කණ්ඩායම ඇතුලේ. මම හිතනවා මහින්ද රාජපක්ෂ මහත්මයා ඊට වැඩි අභියෝග වලට. දැන් ඔබට මතක ඇති මංගල සමරවීර මහත්මයා කියන්නේ මහින්ද රාජපක්ෂ මහත්මයා බලයට පත් කරන්න පුරෝගාමියෙක් වෙච්ච පුද්ගලෙක්. ශ්‍රීපති සූර්යාරච්චි වැනි පුද්ගලයන් ඉවත් කිරීම කරේ ආණ්ඩුවේ 3/2 බලයක් තියෙන වෙලාවෙ නෙවෙයි. බහුතර බලයකුත් නැති වෙලාවේ. නිසා එහෙම කරලා ඒ වෙලාවේ තහවුරු කරගත්තා යම් යම් වැඩපිළිවෙල්. නිසා මම තවමත් විශ්වාස කරනවා විමල් වීරවංශ උදය ගම්මන්පිල අපේ කණ්ඩායමේ පාර්ශවකරුවන් කියන එක වුන් අතහැරලා දමලා යන්නේ නැහැ කියන එකත් මට විශ්වාසයක් තියෙනවා. ඔවුන් එක්ක ඉදිරි ගමනක් අපිට යන්න පුළුවන් වෙයි රටේ නිවැරදි ගමන් මාර්ගය වෙනුවෙන්. හොඳයි අපි අද දවසේ මේ මොහොතේ ඇති වෙලා තියෙන තත්ත්වයක් එක්ක මුහුණ දීලා තියෙන අභියෝගය පිළිබඳව කතා කළේ. අපි බෙහෙවින් සූතිවන්ත වෙනවා දීවර රාජ්‍ය අමාත්‍යතුමාට, කංචන විජේසේකර රාජ්‍ය අමාත්‍යතුමාට. බොහොම ස්තුතියි ඔබතුමාට. බොහොම ස්තුතියි. එවනම් යලි දිනක හමුවන බලාපොරොත්තු ඇතිව අද අපේ ඔබෙන් සමුගන්නවා ප්‍රාර්ථනීය සැමට සුබ රාත්‍රියක්. ආයුබෝවන්. Net FM Unlimited.